හොඳයි පුතේ. අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ 4 වන කොටසත් එක්කයි දේව පුතේ සම්බන්ධ වෙලා ඉන්නේ. රයිට් අපි බලමු පුතේ ඊළඟට. අපි බලන්න යන්නේ නව ආහාරයක් වෙළඳ පොළට හඳුන්වා දීමේදී මේ අනුගමනය කළ යුතු ක්‍රියාවලියේ මූලික පියවර ටිකයි පුතේ කතා කරන්නේ. අලුතින් ආහාර නිෂ්පාදනයක් වෙළඳ පොළට හඳුන්වා දීමකදී පුතේ අපි මොනවද මේ අනුගමනය කරන්න ඕන මූලික පියවර කියන එක පුතේ. නව ආහාර නිෂ්පාදනයක් අලුත් බිස්කට් එකක් වෙන්න පුළුවන්. රයිට් අලුත් බිස්කට් එකක් වෙන්න පුළුවන් පුතේ. එහෙම නැත්නම් අපිට පානීය පළතුරු බීම එකක්, මිශ්‍ර පළතුරු බීම එකක් අලුතෙන්ම අපි ඉදිරිපත් කරලා හදන්න යන එකක් පානයක් විදිහට මොනවා හරි දෙයක් ඖෂධීය පානයක් වෙන්න පුළුවන්. රයිට් පාරිභෝගිකයන් සඳහා අපි සකස් කරන ලද නිෂ්පාදනයක්. කුරක්කන් වලින් සිදු කරන නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. කුරක්කන් කැකර එකක් වෙන්න පුළුවන්. නැත්නම් අපි මොනවා හරි මේ එළවලුවකින් කොස්සට ටොෆි එකක් වගේ දේවල්. දැන් කොස්සට ටොෆි අපි බලාපොරොත්තු වෙනවා ප්‍රායෝගික පරීක්ෂණ වලදී දුල පුතාලත් එක්ක හදන්න අපි බලාපොරොත්තු වෙනවා. රයිට් ඒ වගේ නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. හරි ආහාර නිෂ්පාදනයක් නව ආහාර නිෂ්පාදනයක්. හරි එතකොට මේ නව ආහාරයක් නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලි කිහිපයකින් සමන්විත මෙහෙයුමක් විදිහට දක්වන්න පුළුවන්. අපි හිතූ විදිහට මේ එකපාරට අපිට හිතනවා වගේ සරල අපි කිව්වා වගේ අපි මෙහෙම නිෂ්පාදනයක් කරනවා බිස්කට් එකක් හදනවා, ටොෆි එකක් හදනවා, කෝඩියල් එකක් හදනවා, ජෑම් එකක් හදනවා, සෝස් එකක් හදනවා. රයිට් එහෙම නැත්නම් මොකක් හරි චිප්ස් එකක් හදනවා. එවැනි නිෂ්පාදනයක් අපි සරලවම කිව්වට මේක පුතේ සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. සරල ක්‍රියාවලියක් නෙවෙයි. එහෙනම් නව ආහාරයක් නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලි කිහිපයකින් සමන්විත මෙහෙයුමක්. කිව්වොත් වැරදි නෑ. හරි. මේක නිසා පුතේ මේ ක්‍රියාවලිය සඳහා අපිට නිශ්චිත ප්‍රේම් එකක් පෙන්නුම් කරලා දෙන්න අමාරුයි. නිශ්චිත වශයෙන්ම මේ සඳහා ප්‍රේම් එකක් අපිට කියන්න අමාරුයි. එහෙනම් ගොඩක් අවස්ථාවන් වලදී පාරිභෝගික රුචිකත්වය, පාරිභෝගිකයාගේ කැමැත්ත කියන එක පුතේ. දැන් අපි කැමති හැඩයන් තියෙනවා පුතේ. ඒ අපි කැමති හැඩයන් තමයි අපි වෙළඳ පොළට ගිහිල්ලා මිලදී ගන්න ගියොත් මිලදී ගන්න. චොකලට් එකක් මිලදී ගන්න ගියපම තියෙනවා පුතේ ත්‍රිකෝණ හැඩ, රවුම් හැඩ, හතරැස්, නැත්නම් ඍජුකෝණාශ්‍ර හැඩ, කොටු හැඩ. නේද පුතේ? ඉතින් මේ අනුව දැන් කුඩා දරුවන්ගේ කැමැත්ත ඇති වෙන විදිහට ඒවා හදලා තියෙනවා. ඒවත් වලට චොකලට් පුරවලා පොඩි ළමයිගේ ආසව සෙල්ලම් බඩු තියෙනවනේ. ඒව ඇටි දැන් අපි දැකලා තියෙනවා සමහර දවස්වල චූටියලා සිලින්ජර්ස් නීඩල් එක නැතුව සිලින්ජරේ හදලා තියෙනවා. මේ සිලින්ජරේ ප්‍රෙස් කරන එක තියෙනවා කොටස. පිස්ටනිය තියෙනවා ඒකේ. ඒ සිලින්ඩරේ ඇතුළට මේ චොකලට් එකක් පුරවලා. සිලින්ඩරේ ප්‍රෙස් කරනකොට ළමයාට කෙලින්ම කට ඇතුළට අර බෙහෙත් එකක් විදිනවා වගේ ඉන්ජෙක්ෂන් සිලින්ජර් එකක් වගේ තියෙන ඉස්සරහා නීඩල් එක නෑ නිකන් මෙහෙම තියෙන්නේ. ඒකට අපිට සිලින්ජරේ අපි ප්‍රෙස් කරනකොට සිලින්ජරේ අපි මොකක්ද අපි ඒකට කියන්නේ සිලින්ජරේ අපි කියන්නේ පිස්ටනියක් නේද? ඒක අපි ඉදිරියට ගන්නකොට චොකලට් එක දරුවගේ කට ඇතුළට දාන්න පුළුවන්. ඊට පස්සේ මේ පෙබල්ස් විදියට තියෙන පොඩි පෙති වගේ ළම ටැබ්ලට් විදියට හරි ගස්සලා තියෙන දරුවන්ට බෙහෙත් පෙති වගේ. ඒ හැඩ එක එක හැඩ දරුවෝ කැමති හැඩ තියෙනවා. රවුම් හැඩය, බිත්තර වගේ හැඩය, කින්ඩර් ජොයි කියලා එකක් කියනනේ බිත්තරයක හැඩයට තියෙන්නේ. ඉතින් මේ දරුවෝ ආස ටොයිස් තියෙනවා සෙල්ලම් බඩු. අන්න ඒ වගේ හැඩයට හදනවා දරුවනේ මේ චොකලට් විවිධ හැඩයට සෙල්ලම් බඩු වල හැඩයට. පොඩි කාර් තියෙනවා ඒවත් සෙල්ලම් බඩු. ඒවට මොනවද චොකලට් තියෙන්නේ. දවටනේ විදිහට කාර් එකක් වගේ විදිහට හදලා තියෙන්නේ. ඒ දරුවන්ගේ ආකර්ෂණය ගන්න. ඒ වගේම මේ අපි කිව්වා වගේ පාරිභෝගික රුචිකත්වයේ වැදගත් වෙනවා පුතේ. පාරිභෝගිකයාගේ කැමැත්ත රුචිකත්වය කියන එක පුතේ බලපානවා පුතේ නව ආහාර නිෂ්පාදනයක් හඳුන්වා දීමේදී. අපිට අනිවාර්යෙන් පාරිභෝගික කැමැත්ත, පාරිභෝගික රුචිකත්වය පිළිබඳව බලන්න වෙනවා දුවේ පුතේ. රයිට්. එතකොට පුතේ ඒකයි අපි කිව්වේ. ඒ වගේම මේවාෙහි වෙළඳ පොළ හැසිරෙන ස්වභාවයේ පුතේ මේ ආහාර ද්‍රව්‍ය වල වෙළඳ පොළ තුල මේවායි හැසිරෙන ස්වභාවය බලන්න ඕනේ පුතේ. වෙළඳ පොළ තුල අපි මේ නිෂ්පාදනය කරන්න යන ආහාර සඳහා ඉල්ලුමක් තියෙනවද? ඒවා වෙළඳ පොළ තුල මනාව අලෙවි කටයුතු සිදු වෙනවද? පාරිභෝගිකයන් ඒවා මිලදී ගන්නවද?
දීර්ඝ කාලයක් නැත්තම් වෙළඳ පොළ තුළ තියෙනවද? ඉක්මනින් අලවි වෙනවද? පාරිභෝගිකයෝ කඩිනමින් මේවා තෝරගන්නවද? පරිභෝජනයට අරගන්නවද? ඉක්මනින් තෝග අවසන් වෙනවද මෙවැනි නිෂ්පාදනවලද කියන පිළිබඳව විශේෂයෙන් පුතේ මේවා වෙළඳ පොළ තුළ හැසිරෙන ස්වභාවය පිළිබඳව අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒ වගේම අමුද්‍රව්‍ය සපයා ගැනීම හා සකසා ගැනීමේ පහසුව easy to use වෙන්න ඕනේ පුතේ. ඒ වගේම easy to supply වෙන්න ඕනේ. සැපයුම් කරුවන් හරහා යම් ආහාර නිෂ්පාදනයක් සිදු කරනවා නම් උදාහරණයක් විදියට කුරහන් මගින් නිෂ්පාදනයක් කරනවා නම් පුතේ අපිට කුරහන් සපය ගන්න ඕනේ. කුරහනුයි තිරිඟු පිටි මිශ්‍ර කළා නැත්නම් කුරහනුයි සහල් පිටි මිශ්‍ර කළා හදනවා නම් අපිට මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය easy to supply පහසුවෙන් සපයා ගැනීමට හැකියාවක් තියෙන ඕන ප්‍රදේශයෙන්. නැත්නම් දැන් අපි මේ නිෂ්පාදනය කරන්නේ පොළොන්නරුවේ නම් අපිට ගාල්ල මාතර දිහා ඉන්නම් මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න තියෙන ඒකටම විශාල කාලයක් යනවා. අපිට ප්‍රදේශයෙන් සුලභව හොයා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අමුද්‍රව්‍ය පහසුවෙන් හොයා ගන්න පුළුවන් වෙන්න. මිල අඩු වෙන්න ඕනේ පුතේ. පහසුවෙන් හොයා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ලාභදායී වෙන්න ඕනේ පුතේ. ඒවා භාවිතයට පහසු වෙන්න ඕනේ. දැන් බිස්කට් එකක් වගේ හදනකොට මේ පාම් පිටි ආශ්‍රිත නිෂ්පාදන ගොඩාක් තියෙන මේ බේකරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා පාම් පිටි යොදා ගැනීමට හේතුවක් තමයි easy to use. භාවිතා කරන්න පහසුයි මේක. මේක පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. පුතේ භාවිතයට පහසු වෙන්න ඕනේ. ඒක අපිට විවිධ හැඩයට සකස් කරගන්න පුළුවන්. භාවිතා කිරීමේ පහසුව තියෙන්න ඕනේ පුතේ. එහෙනම් මතක තියාගන්න ඕනේ යම් කිසි ආහාර නිෂ්පාදනයක් අපිට සිදු කිරීම සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමේ පහසුව තියෙන්න ඕනේ. ඒ අමුද්‍රව්‍ය භාවිතා කළ නිෂ්පාදන පහසුවෙන් සිදු කරන්න හැකියාව තියෙන්න ඕනේ දුවේ පුතේ. එහෙනම් මතක තියාගන්න සප්ලයර්ස්ලා හරහා සැපයුම් කරුවන් අවශ්‍යයි පුතේ. මේ අමුද්‍රව්‍ය ලබා ගන්න සැපයුම් කරුවන් අවශ්‍යයි. එක්කෙනෙක් දැන් මහා පරිමාණයෙන් ව්‍යාපාරය සිටිනවා නම් හැකි පමණ සැපයුම් කරුවන්ගෙන් ගුණාත්මක අමුද්‍රව්‍ය raw materials ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ පුතේ. හදිසි එක්කෙනෙක් දෙන්නේ අසනීප වුණොත් ඒක නිෂ්පාදනය නතර වෙනවා. ඒක නෑ. එහෙම නැතුව දීර්ඝ කාලීනව දිගින් දිගටම නිෂ්පාදන කටයුතු සිදු කරන ගිහිල්ලා යන්න නම් පුතේ අපිට සැපයුම් ජාලයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සැපයුම් කරුවන් විශාල ප්‍රමාණයක් ඒ නිවැරදි ආකාරයට ඒවා සපයන සැපයුම් කරුවන් පවත්වා ගන්න ඕනේ. සප්ලයර්ස්ලා අවශ්‍ය වෙනවා පුතේ. එහෙනම් ඒකයි කිව්වේ මේ අපිට විශේෂයෙන්ම අමුද්‍රව්‍ය සපයා ගැනීමට පුළුවන් වෙන්න ඕනේ පුතේ පහසුවෙන්. ඒ වගේම මේවා සකසා ගැනීමට පහසු වෙන්න ඕනේ. අමුද්‍රව්‍ය වල ගුණාත්මක තත්ත්වය අන්න බලන්න පුතේ. ලාභ අමුද්‍රව්‍ය හැබැයි ක්වොලිටි එක උසස් වෙන්න ඕනේ පුතේ. අමුද්‍රව්‍ය ගුණාත්මක තත්ත්වයෙන් ගන්න ඕනේ. ගල් වැලි සහිතව ඒව අරගත්තොත් අපිට ඒවා පිටි කරාට පස්සේ ඒවයි ගල් වැලි තියෙන්න ඕනේ. එහෙනම් ගල් වැලි තිබ්බොත් එහෙම අවසන් නිෂ්පාදනය තුල විනාශයක් වෙන්නේ. නේද? ඉතින් පාරිභෝගිකයෝ පැවිල්ල කළා කෙරීම නඩු දාලා ඒව නතර කරගන්න සීල් තියාගන්න තමයි වෙන්නේ. එතනින්ම ඔක්කොම පුදනකොටම කාපියකා කියලා ඔක්කොම එතනම ඉවරයි. එහෙනම් සහල් පිටි, තිරිඟු පිටි ඒ වගේම අපිට අවශ්‍ය කරන කුරහම් පිටි නම් මොනවා හරි නිෂ්පාදනයක් සඳහා යොදා ගන්න ඒ අමුද්‍රව්‍ය ගුණාත්මක තත්ත්වයෙන් තියෙන නිතා පිරිසුදු ගුණාත්මක තත්ත්වයෙන් තියෙන අපද්‍රව්‍ය මිශ්‍ර වෙන්නේ නැතුව වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර නොවි ඊටාම් පිරිසුදු ගුණාත්මක තත්ත්වයෙන් තියෙන්න ඕනේ. ඒකයි පුතේ මේ අමුද්‍රව්‍ය වල ගුණාත්මක තත්ත්වය වගේ දේවල් පුතේ අපිට ආදී හරිද? අමුද්‍රව්‍ය වල ගුණාත්මක තත්ත්වය ආදී වශයෙන් පුතේ මේ දත්ත සමූහයක් ඔස්සේ ක්‍රියාත්මක විය යුතුයි නව නිෂ්පාදනයක් සිදු කිරීමේදී. එකක් දෙකක් නෙවෙයි පුතේ. දත්ත සමූහයක් ඔස්සේ මේ දේවල් ක්‍රියාත්මක කළා තමයි අවසන් නිෂ්පාදනයක් සකස් කර ගැනීම සඳහා කටයුතු සිදු කරන්න ඕනේ. විශේෂයෙන්ම නව ආහාරයක් වෙළඳ පොළට හඳුන්වා දීමේදී. අන්න ඒ නිසා තමයි පුතේ මේ ක්‍රියාවලිය සඳහා නිශ්චිත රාමුවක් පෙන්වා දෙන්න අපහසු වෙන්නේ. right. අපි යමු දුවේ පුතේ ඉදිරියට. හොඳයි දුවේ පුතේ. එතකොට අපි බලමු මේ අලුතින් ආහාරයක් වෙළඳ පොළට ඉදිරිපත් කරනකොට පුතේ අපි ඒ සඳහා මේ අනුගමනය කළ ලබන ක්‍රියාවලියක මූලික පියවර කීපයක් අඳුනා ගන්න පුළුවන් පුතේ. new production එක, අලුත් product එකක්, food එකක්, ආහාරයක් පුතේ. right. එතකොට බිස්කට් එකක්, ක්‍රැකර් එකක් වෙන්න පුළුවන්, සෑන්ඩ්විච් බිස්කට් එකක් වෙන්න පුළුවන්, ඩබල් විදියට තියලා තියෙන එකක්. ඒක එතකොට මේ ඩබල් විදියට තියෙනකොට මොනවද මැදට දාන්න ඕනේ? ක්‍රීම් එකක්ද, චොකලට් එකක්ද, තම මොකක්ද, මොන වගේ ෆ්ලේවර් එකක්ද, ලෙමන් ෆ්ලේවර් එකක්ද? ඉතින් මේ අපිට දැන් ඒවා අපි සාකච්ඡා කරනවා දීර්ඝ වශයෙන්. එතකොට මේ අලුතින් නිෂ්පාදනයක් වෙළඳ පොළට ඉදිරිපත් කරනකොට ප්‍රථම කරද්දී හඳුන්වා දීමකදී අපි අනුගමනය කරන පියවර කීපයක් තියෙනවා පුතේ. ඒකයි කතා කරන්න යන්නේ. නව ආහාරයක් වෙළඳ පොළට ඉදිරිපත් කිරීම සඳහා
අනුගමනය කරනු ලබන ක්‍රියාවලියක මූලික පියවර කිහිපයක් පුතේ අපිට බේසික් ස්ටෙප්ස් ටිකක් තියෙනවා අපිට හඳුනා ගන්න පුළුවන් මූලික පියවර කිහිපයක් තියෙනවා නව ආහාරයක් අලුතින්ම ආහාරයක් අලුත් ආහාරයක් ප්‍රවර්ධනය කරද්දී නැත්නම් වෙළඳපොළට ඉදිරිපත් කිරීම සිදු කරන අවස්ථාවකදී පුතේ අපිට ඒ සඳහා එවැනි ක්‍රියාවලියක මූලික පියවර කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් නව ආහාරයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීම සඳහා අනුගමනය කර ලබන ක්‍රියාවලියක මූලික පියවර ටිකයි පුතේ කතා කරන්න යන්නේ. අනිවාර්යෙන් විභාග ව්‍යුහගත මාදිරියේ ප්‍රශ්නයක පුතේ අහන්න පුළුවන්. නැත්නම් මේ මූලික පියවර පැහැදිලි කරන්න කියලා රචනා මාදිරියේ ප්‍රශ්නයක අහන්න පුළුවන්. නව නිෂ්පාදනයක් නේද? නව ආහාරයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා අනුගමනය කර ලබන ක්‍රියාවලියේ මූලික පියවර පැහැදිලි කරන්න කියලා රචනා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අහලා තිබ්බ කලින් අවුරුදු වල. ස්ථීරවම අහන්න පුළුවන් මේ අවුරුද්දෙත්. ඒකද ඔබ ඒක අවධාරණය කරලා ඒ කරුණු ටික සහ ඊට අදාළ කරුණු විස්තරාත්මකව විස්තර කිරීම සඳහා කියන්නේ කරුණු නම් කරලා රූල් දෙක තුනක් විස්තර කරන එක කරනවා. ඒකට අවශ්‍ය කරන පහසුකම් ටික සකස් කරගත්තොත් ඔබට පුළුවන් රචනා ප්‍රශ්න පත්‍රයේ වේලාවට නිවැරදි ආකාරයට අවසන් කිරීමේ අවස්ථාව දුර පුතාලට උදා කරගන්න පුළුවන් මේ කොටස් අධ්‍යයනය කිරීමෙන් පසුව. හරි. ඊට පස්සේ නම් අපි බලමු පළවෙනි එක වෙළඳපොළ ඉල්ලුම පිළිබඳව ඇගයීමක් සිදු කරන්න ඕනේ. හරි අපි කියනවා need assessment එකක් වෙළඳපොළ ඉල්ලුම. වෙළඳපොළ පිළිබඳ මේ නිෂ්පාදනය සඳහා තියෙන ඉල්ලුම පිළිබඳව ඇගයීමක් කරන්න ඕනේ. නැතු හරියට. අපි යම් කිසි නිෂ්පාදනයක් සඳහා වෙළඳපොළ ඉල්ලුම සොයා බලනවා කියන්නේ ඒකයි බුද්ධ. ඒ සඳහා අපිට වෙළඳපොළ සමීක්ෂණයක් කරන්න පුළුවන්. වඩාත්ම ගැළපෙන ක්‍රමවේදයක් විදිහට අපිට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි කතා කරා. රයිට් එහෙනම් පළවෙනි එක තමයි පුතේ. අංක එක තමයි පුතේ. වෙළඳපොළ ඉල්ලුම පිළිබඳ ඇගයීමක් සිදු කිරීම. වෙළඳපොළ ඉල්ලුම පිළිබඳ ඇගයීමක් සිදු කිරීම. එතකොට දරුවනේ වෙළඳපොළ ඉල්ලුම පිළිබඳ ඇගයීමක් කරන්න ඕනේ අපිට need assessment එකක් කරන්න අවශ්‍ය වෙනවා. හරි. හරි වෙළඳපොළ ඒ අදාළ ආහාර නිෂ්පාදනයේ සම්බන්ධයෙන් වෙළඳපොළ ඉල්ලුම පිළිබඳව අපි ඇගයීමක් කරාට පස්සේ පුතේ රයිට් අපිට ඊට පස්සේ පුළුවන් මේ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය තෝරා ගැනීම. අමුද්‍රව්‍ය තෝරා ගන්න පුළුවන්. නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය තෝරා ගන්න පුළුවන්. සුදුසු අමුද්‍රව්‍ය තෝරා ගැනීමට අවස්ථාව තියෙනවා. බිස්කට් එකක් නම් අපිට නේද තිරුමු පිටි ඒකට එක තව සහල් පිටි එකතු කරනවා සහල් පිටි කුරක්කන් එකතු කරනවා නම් කුරක්කා සීනි බිස්කට් එකක් සඳහා නම් මේ දරුවනේ ඊට පස්සේ ඒවට මාගරින් මේ දේවල් බිත්තර එකතු කරනවා නම් එහෙම මාගරින් නැස්ට්‍රා වර්ග එකතු කරනවා නම් එහෙම ඒකට චීස් එකතු කරනවා නම් එහෙම ලුණු එකතු කරන දේවල් පුතේ සමහර බිස්කට් වලට පළතුරු එකතු කරනවා පළතුරු එකතු කරනවා නම් එහෙම සෑන්ඩ්විච් බිස්කට් එකක් නම් ඒකට චොකලට්ද මැදට දාන්නේ මොනවද කියන එක ක්‍රීම් එකක්ද මැදට දාන්නේ කියන එක ඒවා එකතු කරනවද නැද්ද කියන එක පිළිබඳව ඒකට එහෙනම් අමුද්‍රව්‍ය අවශ්‍යයිනේ පුතේ අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා අපිට සුදුසු අමුද්‍රව්‍ය තෝරා ගන්න අවශ්‍ය වෙනවා පහසුවෙන් සපයා ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ පුතේ මේ සුදුසු ඒ නිෂ්පාදනය සඳහා ගැලපෙන අමුද්‍රව්‍ය බිස්කට් එකක්ම වෙන්න ඕනේ චොකලට් එකක් වෙන්න පුළුවන් සෝස් එකක් වෙන්න පුළුවන් පළතුරු වලින් ජෑම් එකක් වෙන්න පුළුවන් right හරි එතකොට කෝඩියල් එකක් වෙන්න පුළුවන් right නැත්නම් මොන හරි කෑමක් වෙන්න පුළුවන් පුහුල් දෝසි වගේ පුහුල් දෝසිත් හදනවා අපි ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ දොළ පුතාලට අපි ප්‍රැක්ටිකල් එකේදී පුහුල් දෝසිත් හදනවා ගෝ අසකවුට් එකක් හදනවා පුහුල් දෝසි හදනවා ඒ වගේම අපි හදනවා විශේෂයෙන්ම කොස්සට් වලින් ටොෆි හදනවා right එතකොට හරි එතකොට අමුද්‍රව්‍ය තෝරාගත්තට පස්සේ අපිට මේ ෆුඩ් ෆෝමියුලේෂන් එකක් අනුපාත සූත්‍රණය කරන්න අවශ්‍යයි පුතේ. අනුපාත සූත්‍රණය කරනවා අපි. ෆුඩ් ෆෝමියුලේෂන් එකක් පුතේ. මේ හැම එකක්ම අපි විස්තරාත්මකව දොළ පුතාලත් එක්ක කතා කරනවා. ඊට පස්සේ අංක 4 සෙන්සරි ටෙස්ට් එක. මොකද්ද? ආහාරයේ ඉන්ද්‍රිය ගෝචරතාවය ගැනීම. සෙන්සරි ඉවලුවේෂන් එක. ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ නේද පුතේ ඇස කන නාසය දිව ශරීරයට අපිට දැනෙන ස්වභාවය අල්ලලා බලපුවාම ඒකේ ටෙක්ස්ට් එක වයින් ගැන අපිට කියන්න පුළුවන් පියවිකෙන් බැලලා වර්ණය කියන්න පුළුවන් ඔඩ ඒක කියන්න පුළුවන් නහයෙන් ස්මෙල් එක කාලා බලලා රස කියන්න පුළුවන් දී රයිට්
ඒ අනුව අපිට ආහාරයේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සිදු කරන්න පුළුවන්. ඒ සඳහා ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂා විශේෂිත පරීක්ෂාගාරයක් විශේෂිත ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සිදු කරන පරීක්ෂකවරු අවශ්‍යයි. නව ආහාරයක් ප්‍රවර්ධනය කිරීමේදී වගේම වැඩි දියුණු කිරීමේදී අපි මේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම යොදා ගන්නවා දරුවනේ. රයිට්. හරි. එහෙනම් අපිට හතරවෙනි කාරණ විදියට ආහාරයේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම සිදු කරන්න පුළුවන්. රයිට්. ඉදිරියට යමු. 5. ඊට පස්සේ ආහාර සැකසීම පිළිබඳ වැය ඇස්තමේන්තුවක් අපි සකස් කරනවා. වැය ඇස්තමේන්තුවක්. ඒකකයක් නිෂ්පාදනය කරන්න වැය වෙන දේවල්. ඒකකයක මිලයි. ඒ කියන්නේ අපිට මේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන වැය ඇස්තමේන්තුවක් යම්කිසි ප්‍රමාණයක්. ඒ සඳහා ඒකකයක මිල අපිට අවශ්‍ය ග්‍රෑම් ප්‍රමාණය. ඒකකයක මිල අවශ්‍ය ග්‍රෑම් ප්‍රමාණය ඒ අනුව මුළු මුදල ඇස්තමේන්තුවක් අපිට සකස් කරන්න අවශ්‍ය වෙනවා පුතේ. මොකද නැත්තම් කොහොමත් අපිට මේ මොනවා තිබ්බත් බෑනේ කොච්චර හිතේ තියන් හිටියත් මෙහෙම දෙයක් කරනවා කියලා කරත් හරියන්නේ මේ නිෂ්පාදනය සඳහා අපිට මුදල් තියෙන්න ඕනේ. ප්‍රාග්ධනය තියෙන්න ඕනේ යම් කිසි නිෂ්පාදනයක් කරන්න. ආයෝජනය කරන්න මුදල් තියෙන්න ඕනේ ප්‍රාග්ධනයක් තියෙන්න ඕනේ පුතේ. රිස්ක් එකක් ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේ සාර්ථක වෙන්නත් පුළුවන් මේ පරීක්ෂණ කරලා බලලා පටන් ගන්න එක සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්න පුළුවන් දෙපැත්තක් තියෙනවා. අනිවාර්යෙන් හොඳ ව්‍යවසායකයෙක් කියන්නේ එයා අවදානම දරන්නේ. කාටවත් අඩුපාඩු කරන්නේ නැහැ. කාටවත් බයින්නේ වැරද්ද තමාගේ විදිහට පිළිගන්න කෙනෙක්. ඒකයි ව්‍යවසායකත්ව ලක්ෂණ වෙන්නේ. ඉදිරියේදී ව්‍යවසායකත්වයේ පාඩමක් තියෙනවා අපිට කරන්න 13 වෙනි ශ්‍රේණියේදී. දුල පුතාලත් එක්ක කතා කරන්න. එතකොට මේ ආහාර සැකසීම පිළිබඳ වැයස්මේන්තුවක් සකස් කරන්න අවශ්‍ය වෙනවා. වියදම්. අමුද්‍රව්‍ය සඳහා වියදම්. නිෂ්පාදන වියදම් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් පුතේ. රයිට්. අමුද්‍රව්‍ය සඳහා වියදම් මේ නිෂ්පාදනය සඳහා අපි අනිවාර්යෙන් වැයස්මේන්තුවක් සකස් කරන්න. ආහාරය ඩෙවලොප් කරන්න සංවර්ධනය කරන්න වැඩි දියුණු කරන්න පුළුවන් ආහාරයට. රයිට්. ඊට පස්සේ 7 වෙනි කරුණ ආහාරයේ සෙල්ෆ් ලයිෆ් එක නිර්ණය කරන්න. ආයු කාලය නිර්ණය කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඔය රයිට් ප්‍රමිති පවත්වාගෙන යන්නේ නැති SLS ප්‍රමිති නැති ISO ප්‍රමිති නැති HACCP වගේ තත්ත්ව කළමනාකරණ පද්ධති ISO 22000 වගේ ආහාර තත්ත්ව කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක නොවන තැන්වල සාමාන්‍ය ගෙවල් වලත් නිෂ්පාදනය කරනවා. සමහර ප්‍රදේශ ගත්තාම ගෙවල් වලත් මොනවා හරි නිෂ්පාදනය කරනවා. බයිට් පැකට් එකක් හරි කජු මද පැකට් එකක් හරි රට කජු ටිකක් හරි උඹලගඩ සම්බල් ටිකක් හරි ගොරක පේස්ට් එකක් හරි කුළු බඩු ටිකක් පොඩි වැෂින් එකක් තියාගෙන කුළු බඩු ටිකක් කුඩු කරලා මේ ග්‍රයින්ඩ් අඹරලා මිරිස් කුඩු 3-5 ඒ වගේ දේවල් මේ නිෂ්පාදනය කරන තැන් තියෙන්න පුළුවන් පුතේ. පැකට් කරන බඩු පැකට් කරන වතන වෙන සාල් කරාමු නැටි කුරුඳු පොතු වගේ පැකට් කරලා අලෙවි කරන පොඩි කර්මාන්ත ආයතන තියෙනවා. ග්‍රාමීය නිවෙස් වල ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. එවැනි තැන් වල ඒගොල්ලෝ විශේෂයෙන්ම කියලා සෙල්ෆ් ලයිෆ් ටෙස්ට් එකක් නම් කරන්නේ නැහැ පුතේ. ආයු කාලය පිළිබඳ පරීක්ෂණාවක් ඒගොල්ලෝ කරන්නේ නැහැ. නියමාකාරයෙන් ආයු කාලය පිළිබඳව යම් ආහාර නිෂ්පාදනයක පරීක්ෂණයක් සිදු කරනවා නම් ඒවා සාම්පල් නියදි පරීක්ෂණ ආයතනයක් ලවා පරීක්ෂාව සිදු කර ගන්න ඕනේ. ඒ නිෂ්පාදනයේ සඳහා ආයු කාලයේ පරීක්ෂාව අපි පටන් ගන්න දවසේම අපි නිෂ්පාදන ආයතනයේ කට්ටියත් පටන් ගන්නවා. ඒවා අදාළ පරිසර තත්ත්වයටද තියලා දින සති මාස බලනවා මේකේ ආහාරයේ ලක්ෂණ වෙනස් වීම පිළිබඳව බලනවා. සාමාන්‍ය නිෂ්පාදන සිදු කරන අපි කියන ඒ ගමේ ගොඩේ තැනක සාමාන්‍ය නිවෙස් වලත් ආහාර නිෂ්පාදන කටයුතු සිදු කරනවා. එවැනි තැන්වල මේ ආහාර සඳහා ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂණ සිදු වෙන්නේ නැහැ පුතේ. ඒගොල්ලෝ මේ පරීක්ෂණ සාමාන්‍ය සිදු කරන්නේ නැතුව ඒගොල්ලන්ට හිතුණු විදියට සාමාන්‍ය මාස 3 මාස 6 අවුරුද්ද ඒගොල්ලෝගේ අත්දැකීමෙන් ඒගොල්ලෝ නිෂ්පාදන කටයුතු කළා මේ දේවල් දැන් කඩවලට දාලා මාකට් එකට දාලා මෙච්චර කාලයක් තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නවනේ. සමහර නිෂ්පාදන තියෙන මාස 3ක් විතර තියාගන්න පුළුවන් ඒවා. මාස 6ක් ඒ වගේම මාස 12 අවුරුද්ද වර්ෂයේ තියාගන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලෝ මේවට සෙල්ෆ් ලයිෆ් එකක් ඒගොල්ලොම කල්ලිකුත් විදිනයක් තීරණය කළා දාන්නේ. කල්ලිකුත් විදිනයක් තීරණය කළා දහලා කල්ලිකුත් උනාට පස්සෙත් ඒ නිෂ්පාදන වෙළඳ පොළවල් වලින් අරන් ඇවිල්ලා එකතු කරගෙන ඒ වගේ හොඳ ඒවා තියෙනවා නම් ආපහු නැවත පැකින් කරනවා. ෆ්‍රී පැක් එකක් කරනවා. අරව නරක් වෙන කම්ම ගන්න බැරි තත්ත්වයට එනකම්ම හොඳ තත්ත්වයේ තියෙනවා නම් අර අලුතෙන් නිෂ්පාදනය කරනවට ඒවා මිශ්‍ර කරලා ඒවා ආයෙ නැවත ඇසුරුම් කිරීමේ කටයුතු වලට යොදා ගන්න එක තමයි සිරිත සාමාන්‍ය කරන දේ. නමුත් මේ තත්ත්ව කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක ආහාර නිෂ්පාදන අපනයනය කරන සමාගම්
වගේ දේවල් උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරන ආයතන තුල එහෙම බෑ. අනිවාර්යයෙන්ම මේ ආහාර පිළිබඳ ප්‍රමිති කරගෙන පවත්වගෙන යනකොට තත්ත්ව කළමනාකරන පද්ධති පවත්වගෙන යනකොට දුවේ පුතේ අනිවාර්යයෙන්ම මේ self life test එකක් කරන්න ඕනේ. ඔඩිට් එකකින් ආපුවාම ඒගොල්ලෝ self life test කරපු ෆයිල් එක ගේන්න කියලා කියනවා. ඉතින් අපි නිෂ්පාදන වල නියැදි යම් පර්යේෂණ ආයතනයක් ලවා මේ self life test එක කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න. ඒගොල්ලෝ පටන් ගන්න දවසේම අපිත් ඒ නිෂ්පාදනයේ නියැදි පරීක්ෂාවට ලක් කරනවා. අර self life test එකට යොදා ගන්නවා. දින සති මාස අපි පරීක්ෂා කරලා බලනවා. මේ ඒව ඇසුරුම් කරලා තත්ත්වය යටතේ මේ පරිසර සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ ඒ කර්මාශාලාව තුළ ඒවා පවත්වා ගන්න පුළුවන් අර ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගන්න පුළුවන් උපරිම කාලය කොච්චරද කියලා පරිභෝජනයට ගන්න පුළුවන් පවත්වාගෙන යන්න පුළුවන් උපරිම කාලය කොච්චරද කියන එක අපිට පරීක්ෂා කරලා බලන්නේ අන්න ඒ විදිහට. ආයතනයත් අපි පටන් ගන්න දවසේම ටෙස්ට් එක පටන් ගන්නවා අපිත් පටන් ගන්නවා. ඒ විදිහට පරීක්ෂා කරලා බලලා තමයි මෙච්චර කාලයක් මේ වගේ ඉන්ද්‍රිය ගෝචර ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගන්න පුළුවන් උපරිම කාලය මේකයි කියලා. මේ වගේ self life එක නැත්නම් ආයු කාලය තීරණය කිරීම සඳහා පරීක්ෂණ සිදු කරන්න පුළුවන්. නිවැරදි ආකාරයට ආයු කාලයේ පරීක්ෂණ සම්බන්ධ self life test සිදු කරන්නේ අන්න ඒ ආකාරයටයි ආදරණීය දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපිට ආහාරයේ ආයු කාලය නිර්ණය කිරීම සිදු කරන්න පුළුවන්. 8 වෙනි කරුණ පුතේ අපි ආහාර ඇසුරුම් කිරීම. අන්න බලන්න. ආහාර ඇසුරුම් කිරීමට යන්න පුළුවන් පුතේ. අපි දන්නවා ආහාර ඇසුරුමක් මගින් පුතේ යම්කිසි ආහාරයක ප්‍රමාණාත්මක සහ ගුණාත්මකව ආහාරයට ඉහළ තත්ත්වයක් ලබා ගැනීම සඳහා ආහාරයේ ප්‍රමාණාත්මක ස්වභාවය වගේම ආහාරයේ ගුණාත්මක ස්වභාවය ඉහළ නැංවීම සඳහා පුතේ ඇසුරුම් කරන්නේ කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ආහාරයක් නිෂ්පාදනය කරන අවස්ථාවේ සිට පාරිභෝගිකයා අතට පත්වන තුරුම පුතේ මේ ආහාරයේ ප්‍රමාණාත්මකව සහ ආහාරයේ ගුණාත්මක තත්ත්ව නිසොයරින් පවත්වා ගැනීම සඳහා පුතේ මේ ඇසුරුම් කරණය ඇත්තටම වැදගත් වෙනවා. යම්කිසි ආහාරයක් ඇසුරුම් කිරීම මගින් පුතේ ආහාරයේ ආයු කාලය වැඩි වෙනවා. ඒ වගේම ආහාරයට සිදුවෙන්න පුළුවන් භෞතික හානි වලින් ආහාරයේ ආරක්ෂණය වෙනවා පුතේ. ආහාරයට විවිධ බාහිර ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. එවැනි ද්‍රව්‍ය එකතු වීම භෞතික හානි වලින් පුතේ ආහාරය ආරක්ෂා කර ගැනීම සඳහා වගේම ආහාරය පරිරක්ෂණය කර ගැනීම සඳහා පුතේ හේතුවක් වෙනවා මේ ආහාර ඇසුරුම් කිරීම පුතේ. ආහාර නියමිතව ඇසුරුම් කිරීම මගින් පුතේ ශුද්ධ ජීවීන්ගෙන් වන හානි ඒ වගේම වාතයෙන් ජලයෙන් මේ පුතේ ඒ වගේම ඒවට ප්‍රතිරෝධී ඇසුරුම් භාවිතා කරලා පුතේ වායුන්ට සහ ශුද්ධ ජීවීන්ට ප්‍රතිරෝධී තාපයට නේද පුතේ ජලයට ප්‍රතිරෝධී වායුන්ට ප්‍රතිරෝධී ඇසුරුම් භාවිතා කිරීම නිසා පුතේ මේ ආහාරයේ ආයු කාලය අපිට වැඩි කරගන්න හැකියාවක් තියෙනවා පුතේ ආහාර ඇසුරුම් කරණය කිරීම මගින්. ඉතින් ඒ තරම්ම ආහාර ඇසුරුම් කරණය අතිශය වැදගත් වෙනවා. මේ ඇසුරුමක් මගින් පුතේ ආහාරයේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මකව ඉහළ තත්ත්වයකට පවත්වා ගන්නවා වගේම පුතේ මේ ඇසුරුම සංනිවේදන මාධ්‍යයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඇසුරුම හරහා පාරිභෝගිකයට අවශ්‍ය යම් මේ මගින් ඇසුරුම මගින් ආහාරය පිළිබඳ යම් තොරතුරු ප්‍රමාණයක් දැන ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ සමහර ඇසුරුම් වලම ලේබල් එකකුත් අඩංගු වෙනවා. මේ ආහාරය සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරලා දෙනවා. ආහාරයේ මිල, නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වීමේ දිනය, අඩංගු ද්‍රව්‍ය, ඒ වගේ දේවල්, බර ප්‍රමාණය වගේ දේවල් සටහන් වෙනවා. සමහර ඇසුරුම් වලම ඇසුරුම තුලම මුද්‍රණය කරලා තියෙනවා පුතේ ලේබල් එකක්. ඇසුරුම තුලම print කරලා තියෙනවා. සමහර ඒ වගේ ඇසුරුම තුල වෙනම ලේබල් එකක් අලවලා එන ආකාරයට සකස් කරලා දෙනවා පුතේ. ඒකත් විශේෂයෙන් මෙතනදී කියන්න ඕනේ. අපි ඊළඟ කොටස් වලින් බලාපොරොත්තු වෙනවා දීර්ඝ ලෙස මේ ඇසුරුම් කරණය හා ලේබලින් පිළිබඳව දුර පුතාලාත් එක්ක සාකච්ඡා කරමු. ඇසුරුම් කිරීම. ඊට පස්සේ පුළුවන් අපිට ආහාර සඳහා තත්ත්ව සහතිකකරණය සිදු කරන්න පුළුවන් පුතේ. ආහාර සඳහා තත්ත්ව සහතිකකරණය සඳහා අපිට යොමු වෙන්න පුළුවන්. right. නිම් භාණ්ඩයක් සඳහා අපිට තත්ත්ව සහතිකයක් ප්‍රමිති ආයතනය මගින් ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා අපිට ප්‍රමිති සහතිකයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා පුතේ. අපිට අවසානයේදී පුළුවන් මේ ආහාර සඳහා තත්ත්ව සහතිකකරණය උසස් ගුණාත්මක තත්ත්වයට යටතේ නිෂ්පාදනය කරන ආහාර පිළිබඳව ආහාර කියන එක පිළිබඳව අපිට මේ ආහාර සඳහා තත්ත්ව සහතිකකරණයක් යොදා ගැනීමේ හැකියාව තියෙනවා පුතේ. අවසන් වශයෙන් මෙහි අවසන් පියවර විදිහට අපිට ඒක හඳුන්වීම සිදු කරන්න පුළුවන්. right ඉදිරියට යන්න. හොඳයි පුතේ. එතකොට මේ වෙළඳපොළ ඉල්ලුම පිළිබඳ ඇගයීමක් සිදු කිරීම ගැනයි පුතේ අපි කතා කරන්න යන්නේ ආයමත්. වෙළඳපොළ ඉල්ලුම පිළිබඳ මාකට් එකේ තියෙන අර මේ නිෂ්පාදනය සඳහා ඉල්ලුම මොකද අපි පාරිභෝගික ඉල්ලුමක් තියෙන වැඩි රුචිකත්වයක් තියෙන නිෂ්පාදනයක් නේ පුතේ වෙළඳපොළට හඳුන්වා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ලාභයක් උපයම් කරන්න බැහැනේ. වෙළඳපොළ තුල ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක් වෙන්න ඕනේ.
පාරිභෝගික ඉල්ලුම තියෙන්න බෑ. බොහෝ විට නිෂ්පාදනය කරන එක කවුරුත් කරන්නේ නැති අලුත් දෙයක් නම් හොඳයි. හැබැයි ඒ සඳහා ඉල්ලුමක් තියෙන්න ඕනේ. රයිට්. ඉතින් වඩා දියුණු වෙච්ච දැන් ව්‍යවසායකත්වයේ කියන පාඩමේදී අපි නිතරම උදාහරණට ගන්න දෙයක් තමයි දැන් එතනදී සාමාන්‍යයෙන් අපි මේ පන්තිවලදී කතා කරනකොට අපි වෙළඳනම් ප්‍රචාරක දේවල් මේ වාණිජ්‍ය දේවල් කතා කරන්නේ නැති වුණාට ව්‍යවසායකත්ව පාඩමේදී අපි කතා කරනවා දියුණු වෙච්ච ව්‍යවසායකයෝ ගැන කතා කරනවා. ලංකාවේ දියුණු වෙච්ච ව්‍යවසායකයෝ ගැන කතා කරනකොට අපි මෑතකදී ජීවිතයෙන් සමුගත්ත සිද්ධාලේප වේද මහත්තයා, සිද්ධාලේප මුදලාලි, හිට්ටිගොඩ මහත්තයා, වික්ටර් මහත්තයා, ඒ වගේම එතුමා ගැන කතා කරනවා, නවලෝක මුදලාලි ගැන, මෙලිබන් හින්නියප්පුවන් මුදලාලි ගැන කතා කරනවා. ඒ වගේම අපි මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ව්‍යවසායකත්වයේ තුලින් ජයගත්ත පුද්ගලයෝ ගැන කතා කරනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ ඇත්තටම අපි දැන් යම් කිසි දෙයක් මේ කතා කරනකොට ව්‍යාපාරයක් නැත්නම් ව්‍යවසායයක් අපි ආරම්භ කරනකොට ව්‍යාපාර අදහසක් අපි තුල ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි තුල ඇති වෙන ව්‍යාපාර අදහස් අපි ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කරගන්නේ. නමුත් හොඳ ව්‍යවසායකයෙක් කියන්නේ ව්‍යාපාර අදහසක් එයා තුල ඇති වෙන එයා ඒක හොඳ ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කරගන්නවා. එහෙම පත් කරගත්ත කෙනෙක් තමයි මෑතකදී මිය ගිහපු සිද්ධාලේප මුදලාලි. නැත්නම් සිද්ධාලේප වේද මහත්තයා. මේ දේශබන්දු වික්ටර් හෙට්ටිගොඩ මහත්මයා. ඉතින් එතුමා ගැන කතා කරාට අපිට කිසිම ගැටලුවක් නැහැ. හොඳ ව්‍යවසායකයෙක්, හොඳ නිෂ්පාදන ලංකාවට ඉදිරිපත් කළ පුද්ගලෙක්. ඉතින් එතුමාගේ කතාවේ එතුමා පොතක් ලියනවා. ඒ පොතේ කතාවෙන් එතුමා සටහන් කරන්නේ ව්‍යාපාර වලින් දියුණුන මඟ, වෙළඳාමින් දියුණුන මඟ කියලා එතුමා පොතක් නිකුත් කරනවා. ඒ පොතේ එතුමා ප්‍රධානම සඳහන් කරලා තියෙනවා යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට මේ කවුරුත් කරන්නේ නැති ව්‍යාපාරයක්, හැමෝම කරන්නේ නැති එකක්. දැන් අපේ වෙලා තියෙන හැමෝම කරන ඒවා ගොඩක් කරන්නේ. දැන් අපි කතරගම යනකොට ඉස්සර මුලින් තිබ්බේ දොදොල් කඩයයි දෙකයි තිබ්බේ. දිගටම දැන් ඒ දිගටම දොදොල් කඩ තියෙනවා. එතකොට අපි කුරුණෑගල ඉඳලා කොළඹට එනකොට කුරුණෑගල පහු කරලා අපි කොළඹට එනකොට පුත්තලම අපි සමයෙන් අපි දඹුලු පාරෙන් කොළඹ කුරුණෑගලට එනකොට කුරුණෑගල හරහා කොළඹ යනකොට දඹුලු පාරේ ඇවිල්ලා කුරුණෑගල නගරයට යාබදව තියෙන යම් ස්ථානයක් කොස්ගස් සහිත වනාන්තර දෙපැත්තේ තියෙන කියපොම දරුවෝ දන්නවා බොහෝ අය. ඒතකොට මේ පාරේ දෙපැත්තෙම කට්ටිය රොටි හදන්නේ. සියලුම කඩවල රොටි තියෙනවා. ඒ ඔක්කොමලා කරන්නේ එකම දේ. ඒක සමහර අයට එකෙන් අවාසියක් වෙන්න පුළුවන්. දැන් දොදොල් නම් දිගටම දොදොල් දානවා. ඒක එහෙම නෙවෙයි. දැන් අපි කවුරුත් නොකරන දෙයක් කරනවා නම් පාරිභෝගික රුචිකත්වයේ අවශ්‍යතාවයේ තියෙන ඉල්ලුමක් තියෙන කවුරුත් නොකරන දෙයක් අලුත් දෙයක් පටන් ගන්න තියෙනවා නම් අවදානමක් තියෙනවා. ව්‍යාපාරයක් ව්‍යවසායකත්වයේ කියන අවදානම ධර්මයෙන්නි බාරගන්නේ. කටයුතු කරන්නේ. නමුත් අලුත් දෙයක් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් ඇත්තටම සිද්ධාලේප මුදලාලි කියන්නේ ඒ කාලේ ව්‍යාපාරේ පටන් ගන්නකොට ලංකාවේ කිසිම බාම් වර්ගයක් විශේෂිතය තිබ්බේ නැහැ. මේ සිද්ධාලේප පටන් ගන්නකොට. ඒක වඩාත් ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් ලෝකේ රටවල් ගණනාවකට මේ දේවල් අපනයන කරන තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි ආහාර නිෂ්පාදනයක් හරි මොකක් හරි දෙයක් සඳහා මේ වෙළඳපොළ ඉල්ලුම සොයා බැලීම සිදු කරන්න ඕනේ පුතේ. ඉතින් පාරිභෝගිකයා ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක් තමයි අපි වෙළඳපොළට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් වෙළඳපොළ ඉල්ලුම සොයා බැලීමේදී තමයි අර ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළා. අපි නිෂ්පාදනය කරන ආහාරයේ නියදි පාරිභෝගිකයා දීලා එයාගේ මේ ප්‍රශ්නාවලියේ විද්‍යාත්මකව සකස් කරලා ඒවා ඉදිරිපත් කරලා ඒවා විශ්ලේෂණය කරලා අපිට ඒවා සංඛ්‍යා විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම මගින් අපිට මේ සම්බන්ධයෙන් තීරණ අරගෙන අපේ නිෂ්පාදනයේ අපිට සිදු කරනවාද නැද්ද කියන එක පිළිබඳව තීරණය කරන්න පුළුවන්. වෙළඳපොළ සමීක්ෂණයක් අපිට සිදු කරන්න පුළුවන් එමගින් ආදරණීය දුවේ පුතේ. හොඳයි දරුවනේ. එතකොට එහෙනම් වෙළඳපොළ ඉල්ලුම පිළිබඳ ඇගීමක් සිදු කිරීමේදී පුතේ නව නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දීමට ප්‍රථම වෙළඳපොළ ඉල්ලුම සොයා බැලිය යුතු අතර එමගින් පාරිභෝගික අදහස් ලබා ගන්න පුළුවන්. බලන්න. මොකද්ද පුතේ? අලුතින් නිෂ්පාදනයක්, නව නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දීමට ප්‍රථම. හරි. නව නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දීමට ප්‍රථම වෙළඳපොළ ඉල්ලුම සොයා බැලිය යුතු අතර එමගින් පාරිභෝගික අදහස් ලබා ගන්න පුළුවන්. වෙළඳපොළ ඉල්ලුම සොයා බැලෙන්න ඕනේ. ඒකෙන් අපිට පාරිභෝගිකයාගේ කස්ටමර්ගේ අයිඩියාස් නැත්නම් අදහස් ලබා ගන්න හැකියාවක් තියෙනවා. එමගින් අපිට තීරණය කරන්න පුළුවන් නිෂ්පාදනය මොනවද කරන්න ඕනේ, වෙනස්කම් මොන ආකාරයකටද ඒකේ වෙනස්කම් අඩු වැඩි වෙන්න ඕනේ කියන එක අනුව නිෂ්පාදනය හරියාකාරයට සිදු කරගන්නත් ඒකෙන් අපිට හැකියාව ලැබෙනවා දරුවෝ. right. මෙන්න තියෙනවා වෙළඳපොළ ඉල්ලුම සොයා බැලීමේ ක්‍රම ටිකක්. right. මාතෘකාව මොකද්ද? වෙළඳපොළ ඉල්ලුම සොයා බැලීමේ ක්‍රම. වෙළඳපොළ ඉල්ලුම. වෙළඳපොළ තුල ඒ නිෂ්පාදනයේ සඳහා ඉල්ලුම සොයා බැලීමේ
ක්‍රම ටිකයි දුවේපොත අපි කතා කරන්නේ. අංක 1. සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න පුළුවන්. ඉන්ටර්විව් එකක් පවත්වන්න පුළුවන්. අපි කලිනුත් කිව්වේ ඒකයි. පාරිභෝගික තෝරාගත් පාරිභෝගික කණ්ඩායමක් අපි තෝරගෙන අපි ඒගොල්ලොන්ට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡාවකදී ඉන්ටර්විව් එකක් කරලා ඒගොල්ලොන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ වන ආකාරය, නිෂ්පාදනීය පිළිබඳ තොරතුරු පාරිභෝගිකයත් එක්ක කතා කරන්න පුළුවන් සම්මුඛ සාකච්ඡාවක් පවත්වලා. රයිට්. ඒත් එක්කම නිෂ්පාදනයේ නියැදි ලබා දෙන්න පුළුවන් පාරිභෝගිකයාට අපිට. රයිට්. මේ තියෙන්නේ සම්මුඛ සාකච්ඡාවක් ඉන්ටර්විව් එකක් කරන්න පුළුවන් පාරිභෝගිකයත් එක්ක. දෙවෙනි එක තමයි ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරලා පිළිතුරු ලබා ගන්න පුළුවන්. ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා. රස පිළිබඳ, හැඩය පිළිබඳ, වර්ණය පිළිබඳ right අපිට මේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරලා පිළිතුරු ලබාගෙන ඒවා විශ්ලේෂණය කරන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න පුළුවන් මුහුණට මුහුණ කතා කරලා. පාරිභෝගිකයා ගාවට ගිහිල්ලා අපිට සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න පුළුවන් පාරිභෝගිකයාත් එක්ක. පාරිභෝගිකයාට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළේ ප්‍රශ්නාවලියට පිළිතුරු ලබා ගන්න පුළුවන්. දෙවෙනි එක ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළා පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි කිව්වා වගේම පුතේ ප්‍රශ්නාවලියත් එක්ක නොමිලේ නියඳ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර ටෙස්ට් කරලා බලන්න පුළුවන් නේද? 4 දැනුවත් කිරීම සඳහා අපිට විවිධ මාධ්‍ය හා පූර්ව වෙළඳ ප්‍රචාරක භාවිතා කරන්න පුළුවන්. සේරා එනවා කියලා මතකද? පොල් පිටිකල පොල් කිරි නිෂ්පාදනයක් සඳහා පූර්ව ප්‍රචාරක වෙළඳ බැලුවා මිනිස්සු බැලුවා කවුද මේ සේරා කියලා. අන්න බලන්නකොට සේරා කියන්නේ මේ පිටිකල පොල් කිරි එකක්. සෑම නගරයකම තාප්පු වල හැම තැනම සේරා එනවා පූර්ව ප්‍රචාරය. මිනිස්සු බැලුවා කවුද මේ සේරා? සේරා බලන්න යනවා කඩවලට හැම. කවුද සේරා කියලා. ඒතකොට එහෙනම් මේ අපිට මේ එකක් විතරයි. ඉතින් දැනුවත් කිරීම සඳහා මේ විවිධ මාධ්‍ය භාවිතයෙන් පූර්ව වෙළඳ ප්‍රචාරණයක් කරන්න පුළුවන්. නිෂ්පාදන ඉදිරිපත් කරන කලින්. බිස්කට් එකටත් එහෙමයි. වෙළඳ කරන්න පුළුවන්. බිස්කට් එකට පූර්ව ප්‍රචාරණයක් ගිය මේ නේද? තාරාවද පාත්‍යද කියලා බිස්කට් එකක්. බර්බන් කියලා. කම්පැනි එකේ නේ බිස්කට් එක. සෑන්ඩ්විච් බිස්කට් එකක්. ඉතින් පූර්ව වෙළඳ ප්‍රචාරණ කටයුතු කරලා පාරිභෝගිකයාගේ අවධානය සඳහා යොමු කරගන්න පුළුවන්. හරි? ඒ වගේම තවත් දෙයක් කරන්න පුළුවන් පුතේ. දැනට ජනප්‍රිය මට්ටමේ වෙළඳපොලේ පවතින නිෂ්පාදනයක. දැනට වෙළඳපොලේ ඉතාම ජනප්‍රියත්වයේ තියෙන නිෂ්පාදනයක ගුණාංග ගැන. right? මොනවද? ඉන්ද්‍රිය ගෝචර ලක්ෂණ. වයිනය, රස, සුවඳ, පැහැය, වර්ණය කියලා කියනවා අපි ඒ දේවල්. ඒ වගේම ඇසුරුම් කරන ද්‍රව්‍ය, පැක් කරලා තියෙන ද්‍රව්‍ය. පැකින් එකේ තියෙන දත්ත, ඇසුරුමේ දත්ත, සටහන් දත්ත පරීක්ෂා කරලා බලන්න. ඉතින් ජනප්‍රියතා අත්වයට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ හේතු නිසානේ. ඒ ආහාරي ජනත වෙළඳපොළ තුල තියෙන ජනප්‍රියත්වයට පත් ආහාරය ජනප්‍රියලා තියෙන්නේ ඉන්ද්‍රිය ගෝචර ලක්ෂණ නිසානේ. ආහාරයේ සුවඳ, ආහාරයේ රසය, ආහාරයේ වයිනය, පැහැය මෙන්න මේ හේතු නිසානේ. පැක් එක නිසානේ, පැකින් එක නිසානේ. පැකින් එකේ අඩංගු තොරතුරු නිසානේ. ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන ආහාර. ඒක නිසා දැනට ජනප්‍රිය මට්ටමේ වෙළඳපොලේ පවතින නිෂ්පාදනයක් අරගෙන අපිට මේ නිෂ්පාදනයක ඉන්ද්‍රිය ගෝචර ලක්ෂණ මොන වගේද ඇසුරුම් කරලා තියෙන වීදුරු වලින්ද, ප්ලාස්ටික් වලින්ද, පොලිතීන් වලින්ද, පරිසර හිතකාමී ද්‍රව්‍යකින්ද, වැකියුම් පැක් එකක්ද? නැත්තම් කොහොමද මේක පාලිත පරිසර තත්ත්වයට ඇසුරුම් කරන්නේ කළාද? කොහොමද මේක කරලා තියෙන්නේ? ඇසුරුම් මේ ඇසුරුමේ තියෙන දත්ත අඩංගු දත්ත, සටහන් දත්ත පරීක්ෂා කරලා බැලීම මගින් අපිට මේ වෙළඳපොළ පිළිබඳ සොයා බලන්න පුළුවන්. මෙන්න මේ දේවල් සඳහා තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නේ කියලා. ඒ අනුව අපිට ඊට වඩා ගුණාත්මක අන්දමින් වඩාත් හොඳ නිෂ්පාදනයක් සිදු කරන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. ඊටාම හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. හරි.
එතකොට මෙහිදී වෙළඳපොළ ඉල්ලුම සොයා බැලීම සඳහා අපිට දැන් මේ දේවල් කතා කරලා බලපුවාම වඩා සුදුසු ක්‍රමයේ විදිහට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීම කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළා මේ පාරිභෝගිකයන්ගේ කැමැත්ත අකමැත්ත පිළිබඳ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. මොනවද වෙනස් වෙන්න ඕන දේවල්? කොහොමද මේ වර්ණයේ වෙනස් වෙන්න ඕන දේවල් මොනවද? වර්ණයේ රස වෙන කොහොමද? ලුණු රස වැඩිද? ලුණු රසෙත් එක්ක මිශ්‍ර වෙච්ච නේද? සැර රසක් අවශ්‍යද මේකට? ක්‍රිස්පි ගතිය, තද ගතිය කොහොමද කියන එක සම්බන්ධයෙන් අපිට මේ නිෂ්පාදනය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට පුළුවන් නිෂ්පාදනය දැන් අපි උදාහරණයක් විදිහට අපි කියනවා මේකෙදි පාසල් ප්‍රජාවට මේක ඉදිරිපත් කරන්න ප්‍රශ්නාවලිය පන්ති ළමයිට ගුරුවරයා දාවා මේක පරීක්ෂා කරවගන්න දරුවන්ට කියනවා පාසලේදී මේක සිදු කරනකොට රයිට් එහෙනම් අපිට කියන්න පුළුවන් පුතේ විශේෂයෙන්ම මතක තියාගන්න ආදරණීය දරුවනි මෙහිදී වෙළඳපොළ ඉල්ලුම සොයා බැලීම සඳහා වඩාත් සුදුසු ක්‍රමය වෙන්නේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීම. අහලා බලන්න. යම්කිසි නව ආහාර නිෂ්පාදනයක් සඳහා වෙළඳපොළ ඉල්ලුම සොයා බැලීමේ වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ කියලා අපෙන් අහන්න පුළුවන් බහුවර්ණ මාදලී ප්‍රශ්නයක, ව්‍යුහගත මාදලී ප්‍රශ්නයක අහන්න පුළුවන්. එහෙනම් නිවැරදි පිළිතුර තමයි පුතේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීම. මේකද විද්‍යාත්මකව මේ ප්‍රශ්නාවලිය සකස් කරන්න ඕනේ පුතේ. හරි ඊට පස්සේ ප්‍රජාවට ඉදිරිපත් කළා තොරතුරු ලබාගෙන ඒ තොරතුරු සංඛ්‍යා විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් මගින් අපිට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. බලන්න. මෙහිදී වෙළඳපොළ ඉල්ලුම සොයා බැලීම සඳහා වඩාත් සුදුසු ක්‍රමය ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීම. වෙළඳපොළ ඉල්ලුම සොයා බැලීම සඳහා පුතේ වඩාත්ම සුදුසු ක්‍රමය තමයි ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීම. බලමු අපි ආදර්ශ ප්‍රශ්නාවලියක් තියෙනවා. මේක අධ්‍යයනය කරලා ඒකට දුවල පුතාලට මේක වැඩි කරගන්න පහසුයි. දුවල පුතාලට ආදර්ශ ප්‍රශ්නාවලියක් මම දීලා තියෙනවා. මේ අනුව ඔබට මේ ප්‍රශ්නාවලිය සකස් කරගන්න පුළුවන්. ඒ සකස් කරගත්ත ප්‍රශ්නාවලිය පාසල් ප්‍රජාවට ඉදිරිපත් කළා. අවසානයේ තමන්ගේ BST ගුරුවරයාට මේක ඉදිරිපත් කළා. මේක සකස් කරගන්න පුළුවන්. නිෂ්පාදනය සඳහා අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න ඉස්සෙල්ලාම ආදර්ශ ප්‍රශ්නාවලිය. ළමුන් සඳහා නිෂ්පාදනය කරන ගුණාත්මක බිස්කට් වර්ගයක තිබිය යුතු ලක්ෂණ නිර්ණය කිරීම තමයි පුතේ අපේ අරමුණ වෙන්නේ. හරි. මෙන්න නව නිෂ්පාදනය. ළමුන් සඳහා අපි ළමයින් සඳහායි මේ නිෂ්පාදනය කරන්නේ ගුණාත්මක බිස්කට් වර්ගයක තියෙන්න ඕනේ ලක්ෂණ නිර්ණය කිරීම. නම දාන්න පුළුවන් පුතේ දිනය. විදුහලේ නම දාන්න පුළුවන් පුතේ අදාළ විදුහලේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය අධ්‍යයනය කරන සිසුන් විසින් ළමුන් සඳහා ගුණාත්මක බිස්කට් වර්ගයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට සැලසුම් කළා. හරි. යම් පාසලක අපිට ඔයගේ පෞපිය පාසල දාගන්න මේක නමට රයිට් නම දාන්න පුතේ දිනේ දාන්න දිනේ අනිවාර්යෙන් සටහන් කරන්න පුතේ නම දාන්න. ඊට පස්සේ මේ අපි මොකද්ද කරන්න යන්නේ පාසලක උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදී හදාන සිසුන් විසින් පුතේ ළමයින් සඳහා ගුණාත්මක බිස්කට් නිෂ්පාදනයක් හඳුන්වා දීමට යන්නේ පුතේ. ගුණාත්මක බිස්කට් වර්ගයක් වෙළඳපොළ ඉදිරිපත් කිරීමට සැලසුම් කරලා තියෙනවා ප්ලෑන් කරලා තියෙනවා ළමයි. ඉතින් ඒකේ මේ බිස්කට් එකේ තිබිය යුතු ගුණාංග පිළිබඳව ඔබේ අදහස් සහ නව යෝජනා ඉදිරිපත් කිරීමට කාරුණික වෙන්න කියලා අපි මේක සකස් කරනවා මෙන්න මේ ආකාරයට. පැහැදිලිද? ළමුන් සඳහා නිෂ්පාදනය කරන ගුණාත්මක බිස්කට් වර්ගයක තිබිය යුතු ලක්ෂණ නිර්ණය කරන්නයි. නම දිනේ දාන්න, අදාළ නම දාන්න විදුහලේ ජෛව තාක්ෂණයේදී විෂය අධ්‍යයනය කරන සිසුන් විසින් ළමුන් සඳහා ගුණාත්මක බිස්කට් වර්ගයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. එහි තිබිය යුතු ගුණාංග පිළිබඳ ඔබේ අදහස් සහ නව යෝජනා ඉදිරිපත් කිරීමට කාරුණික වන්න. දෙනවා මේ මිනිස්සු තුට පිළිතුරු. හරි. මෙන්න නිෂ්පාදනයේ සැකසීමේදී භාවිතා වන ප්‍රධාන සංඝටකයක් වන තිරිඟු පිටිවලට අමතරව බිස්කට් එකක් නිෂ්පාදනය කරන්න අපි යොදා ගන්න ප්‍රධාන සංඝටකයේ තිරිඟු පිටිනි පුතේ. බිස්කට් එකක් නිෂ්පාදනය කරන්න අපි යොදා ගන්න ප්‍රධානම සංඝටකය තමයි තිරිඟු පිටි. එහෙනම් මොකද කියන්නේ මේ තිරිඟු පිටි වලට අමතරව වෙනත් මොන හරි ද්‍රව්‍ය එකතු වෙන්න ඕනේද කියන එක ගැන කතා කරන්න යන්නේ. හරි. නිෂ්පාදනයේ සැකසීමේදී භාවිතා වන ප්‍රධානම සංඝටකයක් තිරිඟු පිටි. ඊට අමතරව මේකේ බිස්කට් එකේ රස සහ පෝෂණීය අගය ඉහළ නැංවීම සඳහා ඔබ වඩාත් මනාප දේශීය අමුද්‍රව්‍යයක් සඳහන් කරන්න. අපි අමුද්‍රව්‍ය කිහිපයක් අපිට පහසුවෙන් සපය ගන්න පුළුවන් අමුද්‍රව්‍ය කිහිපයක් ලිස්ට් එකේ දාන්න. මනාපේ සඳහන් කරන්න පුළුවන්. හරි. මෙන්න තිරිඟු පිටි වලට අමතරව අපිට මේකේ රස පෝෂණීය අගය
ඉහළ නැංවීම සඳහා වඩාත්ම මනාප දේශීය අමුද්‍රව්‍ය සඳහන් කරන්න පුළුවන්. මනාප ඉදිරියෙන් ටික එකක් දාන්න පුළුවන්. කිහිපයක් උනත් සඳහන් කරන්න පුළුවන්. කිහිපයක් උනත් සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ සංඛ්‍යා විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය ඇසුරෙන් අපිට අවශ්‍ය විදිහට නිෂ්පාදනය සිදු කරගන්න පුළුවන්. වැඩි පාරිභෝගික කැමැත්තක් තියෙනදී මුම් පිටි දෙන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය විදිහට. මුම් පිටි, සෝයා පිටි, ඊට අමතරව සහල් පිටි එකතු කරන්න පුළුවන් පුතේ. කෙඳි සහිත මේ දිවැඩියා රෝගීන් සඳහා වගේ අයට නම් කුරක්කම් පිටි මේ ළමයි සඳහා අපි මේක කරන්නේ. කුරක්කම් පිටි. ඊට අමතරව තල, වෙනත් නම සඳහන් කරන්න අවශ්‍යයි. වෙනත් කියලා නිකන් දාන්න බෑ. නම සඳහන් කරන්න. ඉතින් ඉදිරියෙන් මනාපය ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. ආහාරමය ද්‍රව්‍ය. ඉදිරියෙන් මනාපය සඳහන් කරන්න ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. නිෂ්පාදනය සඳහා සුදුසු නමක් යෝජනා කරන්න. හොඳයි පුතේ. එතකොට මේ නිෂ්පාදනය සඳහා සුදුසු නමක් යෝජනා කරන්න පුළුවන් පුතේ. රයිට්. නිෂ්පාදනය සඳහා සුදුසු නමක් යෝජනා කරන්න අවස්ථාවක් තියෙනවා. තුන්වෙනි අවස්ථාව අපි නිෂ්පාදනයේ පැහැය පිළිබඳ ඔබේ අදහස් දක්වන්න කියලා ප්‍රශ්නෙන් අහනවා. තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා. දෙවෙනි ප්‍රශ්නේ නිෂ්පාදනය සඳහා සුදුසු නමක් යෝජනා කරන්න. නිෂ්පාදනයේ පැහැය පිළිබඳ ඔබේ අදහස් දක්වන්න. බිස්කට් එකක් නේ. ළමුන් සඳහා ගුණාත්මක නිෂ්පාදනයක් නේ. බිස්කට් එකක් නේ. එහෙනම් අපිට පුළුවන් තුන්වෙනි ප්‍රශ්නේ නිෂ්පාදනයේ පැහැය පිළිබඳ ඔබේ අදහස් දක්වන්න. බලමු මොනවද? පැහැය. රන්වන් දුඹුරු පැහැය දෙන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි පැහැය, චොකලට් පැහැය. නිෂ්පාදනයේ පැහැය පිළිබඳ මනාපේ රන්වන් දුඹුරු පාට මනාපයි නැත්නම් ස්ට්‍රෝබෙරි වලට මනාප නම් මනාපයි. ස්ට්‍රෝබෙරි වලට මනාප නම් මනාපයි. චොකලට් මනාප නැත්නම් මනාප නැහැ. රන්වන් දුඹුරු මනාප වෙන්න පුළුවන් කෙනෙක්. right. 4. එම නිෂ්පාදනයේ හැඩය කොහෙද විය යුතුද? නිෂ්පාදනයේ හැඩය රවුම් හැඩයට කැමති අය ඉන්නවා මං කිව්වේ. ඒ වගේම හතරස් හදයට කැමති අය ඉන්නවා. ඒ වගේම දිගටි හැඩයට කැමති අය ඉන්නවා. සමහර බිස්කට් තියෙනවා මැද සිදුරක් තියෙන. මැද සිදුරක් සහිත ඒවට කැමති අය ඉන්නවා. මතු පිට සිදුරු කිහිපයක් තියෙනවා. මාරි බිස්කට් වල එහෙම නිකන් පොඩි සිදුරු වගේ මතු පිට සිදුරු කිහිපයක් තියෙන බිස්කට් තියෙන්නේ. ඈ නේද? අර ඇඩ් එකේ කියන බුබ්බුලාකාර තට්ටු 7කින් කියලා අර නේද? ක්‍රීම් කැකරක එහෙම සිදුරු තියෙන සමහර බිස්කට් වල සිදුරු තියෙනවා. රයිට්? වෙනත් කියලා කිව්වොත් ඒක සඳහන් කරන්න ඕනේ හරිද? ස්වභාවය සඳහන් කරන්න ඕනේ. ඉතින් ඕකට කැමති අය රවුම් හැඩයට කැමති අය ඉන්නවා. හතරස් හැඩයට කැමති අය, දිගටි හැඩයට, මැද සිදුරකට අකමැති අය ඉන්න පුළුවන්. ඒක වුණේ මතු පිට සිදුරක් සහිත. අර කැමති අය ඉන්නවා. ඒකට කැමැත්ත මනාපය ප්‍රකාශ කරන්න පුළුවන්. right? 4 වෙනි. 5. පැකට් එකේ හැඩය පිළිබඳ අදහස් දක්වන්න කියනවා. පැකට් එක. රවුම් හැඩද හතරස් හැඩයේද බෙදලා සඳහන් කරනවා. හතරස් හැඩයට තමයි ගොඩාක් ඒවා ඉන්නනේ බිස්කට් පැකට්. රවුම් හැඩයට එනේවා. නේද? හතරස් හැඩයට එනවා තමයි ගොඩක් තියෙන හැඩේ. රවුම් හැඩයේද හතරස් හැඩයේද වෙනත් නම් ඒක සඳහන් කරන්න. මනාපේ දෙන්න පුළුවන්. 6. මේ විස්කෝතුව තනිව හෝ බිස්කට් දෙකක් බැගින් සෑන්ඩ්විච් කරලා තියෙනවා නම් නිෂ්පාදනයේ මිලදී ගැනීමට කැමතිද කියන එක. තනි බිස්කට් එකක් විදියට. එහෙම නැත්නම් ලෙමන් පප් එකක් වගේ, චොකලට් ක්‍රීම් එකක් වගේ නේද පුතේ? වේපර්ස් එකක් වගේ සෑන්ඩ්විච් බිස්කට් එකක් විදියට කැමතිද කියලා. මැදට තැවරුමක් දාලා. චොකලට් දාලා තියෙනවා නේද පුතේ? නැත්නම් ක්‍රීම් එකක් මැදට දාලා තියෙනවා. තැවරුමක් එකතු කරලා තියෙනවා මැදට. හරි? එහෙම කැමතිද? විස්කෝතුව තනිව හෝ බිස්කට් දෙක බැගින් සෑන්ඩ්විච් කරලා තියෙනවා නම් ඒ විදියට මිලදී ගැනීමට කැමතිද කියන එක. තනි බිස්කට් එකක් විදියට. ඒක. රයිට්? දෙවෙනි එක සෑන්ඩ්විච් කරලා තියෙන එකක් විදියට කැමතිද කියන එක. හරි. 6. 7. සෑන්ඩ්විච් කරන ක්‍රමයට වඩාත් කැමති නම් ඒ සඳහා යොදාගත හැකි මිශ්‍රණයේ ලෙස වඩාත් කැමති රසකාරකයක් යෝජනා කරන්න කියලා.
සමහරු වැනිලා රසයට කැමති රසකාරකයේ වැනිලා, රසකාරකයේ චොකලට්, රසකාරකයේ විදිහට පළතුරු රස, ස්ට්‍රෝබෙරි, ඇපල්, අන්නාසි. එහෙම නැත්නම් චීස් බිට්ස් කියලා එහෙම තියෙන නේද? චීස් රසට කැමති අය ඉන්නවා. වෙනත් රසයක් නම් අනිවාර්යෙන් නම සඳහන් කරන්න ඕනේ. සෑන්ඩ්විච් කරන ක්‍රමයට වඩාත් කැමති නම් ඒ සෑන්ඩ්විච් කරන්න මොනවද යොදාගන්නේ මැදට? සෑන්ඩ්විච් කරන්න යොදා ගන්න පුළුවන් මිශ්‍රණය මොනවද? වැනිලා, චොකලට්, පළතුරු රසය, ස්ට්‍රෝබෙරි, ඇපල්, අන්නාසි රසය වයින් කැමති එක. චීස් රසයට කැමති නම් ඒකත් අපිට මේ ආකාරයට සඳහන් කරන්න පුළුවන්. මනාපය ප්‍රකාශ කරන්න පුළුවන් පාරිභෝගිකයාට තම කැමැත්ත සුව කැමැත්ත අනුව. බිස්කට් පිළිබඳ අදහස දක්වන්න. 8 වෙනි එක. බිස්කට් පිළිබඳ ඔබේ අදහස දක්වන්න කියලා. එතකොට බිස්කට් එකේ තියෙන්න ඕනේ රසය පිළිබඳ. පැණි රසට කැමතිද? කරි රස, චීස් රස, සේවරි රස, වෙනත් රසයක් තියෙනවා නම් සඳහන් කරන්න. ඒකට කැමතිද කියලාත් අහන්න. එක් විස්කෝතුවක විස්කම්බේ ලෙස ඔබ යෝජනා කරන්නේ කුමන අගයක්ද? ප්‍රශ්න අංක 9. එක බිස්කට් එකක විස්කම්බේ විදිහට යෝජනා කරන්නේ කුමන අගයක්ද කියන එක. විස්කම්බේ සෙන්ටිමීටර් 2යි, විස්කම්බේ සෙන්ටිමීටර් 3යි, විස්කම්බේ සෙන්ටිමීටර් 5යි, විස්කම්බේ සෙන්ටිමීටර් 7යි. වෙනත් අගයක් නම් ඒකත් සඳහන් කරන්න. ඒකට අදාළ මනාපය දාන්න. හරි. පැකට්ටුවක බර සඳහා වඩා සුදුසු වන්නේ පහත් සඳහන් කුමන බරද? ඔන්න බිස්කට් පැකට් එකේ බර. රයිට්. දැන් නේද? හරි. එතකොට බිස්කට් පැකට් එකේ බර ග්‍රෑම් 50ට, ග්‍රෑම් 100, ග්‍රෑම් 250, ග්‍රෑම් 500. මනාපේ ප්‍රකාශ කරන්න පුළුවන් පැකට්ටුවක බර ප්‍රමාණය සඳහා වඩා සුදුසු බර වර්ගය මොකක්ද කියලා. 11. මේ නිෂ්පාදනය පිළිබඳ ඔබේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. බලන්න කොච්චර සාර්ථක ක්‍රමයක්ද කියලා. මේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීම පාරිභෝගිකයන්ට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරලා ඊට පිළිතුරු ලබා ගැනීම සිදු කරන්න පුළුවන් අපිට. එහෙනම් මේ නිෂ්පාදනය පිළිබඳ ඔබේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න කියන්න පුළුවන් අපිට. එතකොට මේ ආකාරයට අපි මේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරලා ඒවා ලබා ගැනීමෙන් පුතේ අපිට පුළුවන් ඒවා සංඛ්‍යා විද්‍යාත්මක මේ දත්ත විශ්ලේෂණය කරලා වැඩි ප්‍රවණතාවයක් තියෙන ටික තෝරලා බලලා ඒ අනුව මේ නිෂ්පාදනය සිදු කරන්න පුළුවන්. පාරිභෝගිකයන්ගේ කැමැත්තනේ, පාරිභෝගික රුචිකත්වයනේ. ඒ අනුව නිෂ්පාදනය සකස් කරගත්තොත් අපිට වෙළඳපොළ තුළ මේ නිෂ්පාදනය සඳහා වැඩි ඉල්ලුමක්, වැඩි අවස්ථාවක්, වැඩි ලාභයක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා. ප්‍රශ්නාවලියක් වඩාත්ම සාර්ථක ක්‍රමයක්. පාරිභෝගිකයන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරලා අතර මෙතන බොහෝ විට පාරිභෝගිකයෝ තමන් කැමැත්තයි ප්‍රකාශ කරන්නේ. පැහැදිලිව. ඒක අපිට සංඛ්‍යා විද්‍යාත්මක මේ ප්‍රශ්නාවලිය මේ ආකාරයට ඉදිරිපත් කරලා ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරලා අපිට පිළිතුරු ලබා ගැනීම මගින් දරුවනේ අපිට පුළුවන් මේ නිෂ්පාදනයේ ගුණාත්මකව සිදු කරන්න පවත්වාගෙන යන්න වෙළඳපොළ තුළ වැඩි ඉල්ලුමක් ඒ නිෂ්පාදනය සඳහා ලබා ගන්න පුළුවන්. අපි කතා කරේ ළමුන් සඳහා සිදු කරන නිෂ්පාදනයක් සම්බන්ධයෙන් දීපොත්. බිස්කට් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් අපි දුර පුතාලත් එක්ක කතා කරේ සාර්ථකව. right. මේ ප්‍රශ්නාවලියක් භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු පියවර ටික බලමු පුතේ. ඉතාමත්ම වැදගත්. අහනවා. ව්‍යුහගත මාදිලි ප්‍රශ්නයක අනිවාර්යෙන් අහනවා පුතේ ප්‍රශ්නාවලියක්. දැන් ඔබට හැමදේම මතක ඇති මේ ආකාරයට. ව්‍යුහගත මාදිලි ප්‍රශ්නයක අනිවාර්යෙන් මේ පාර අහන්න පුළුවන් පුතේ. ස්ථීරව අහන්න පුළුවන් ප්‍රශ්නාවලියක් සැකසීමේදී. නැත්නම් භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙල. වෙළඳපොළ ඉල්ලුම සඳහා right නව නිෂ්පාදනයක් වෙළඳපොළ ඉදිරිපත් කිරීමේදී වෙළඳපොළ ඉල්ලුම සොයා බැලීමේදී ඒ සඳහා ප්‍රශ්නාවලියක් භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු පියවර මොනවද කියලා අහන්න පුළුවන් පුතේ. බලන්න. ප්‍රශ්නාවලියක් භාවිතා කරනකොට අනුගමනය කරන පියවර ටිකයි අහන්න පුතේ. ප්‍රශ්නාවලියක් භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු පියවර 1 විද්‍යානුකූලව ප්‍රශ්නාවලිය සකස් කරන්න ඕනේ පුතේ. අපි ඒක පැහැදිලිවම දරුවන්ට කිව්වා. අංක 1 පැහැදිලිවම කියපු දේ පුතේ හැමතැනකම ආරම්භයේ ධම්ම ප්‍රශ්නාවලියක් භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල එක තමයි පුතේ. අපි විද්‍යානුකූලව පුතේ මතක තියාගන්න පුතේ විද්‍යානුකූලව ප්‍රශ්නාවලිය සැකසීම සිදු කරන්න. මොකද පුතේ විද්‍යානුකූලව ප්‍රශ්නාවලිය සැකසීම සිදු කරන්න. ඊට පස්සේ තෝරාගත් නීති ගුරුවරයා වෙත ඉදිරිපත් කරන්න පුළුවන් අපිට. ප්‍රසන් කරන්න පුළුවන් ගුරුවරයාට.
විදුහලේදී පාසලේ නම් තෝරාගත් නීති ගුරුවරයා වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලබාගත් තොරතුරු දත්ත විද්‍යාත්මකව විශ්ලේෂණය කරන්න පුළුවන් පුතේ. ඒ ලබාගත් දත්ත විද්‍යාත්මකව විශ්ලේෂණය කරන්න පුළුවන් පුතේ අපිට. ඊට පස්සේ අපිට වාර්තාවක් සකස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට රිපෝට් එකක් සකස් කරන්න පුළුවන් මොන ආකාරයෙන්ද කොයි විදිහටද වැඩිපුරම මොකක්ද අපි දාගෙන තියෙන ලක්ෂණ යන කොහොමද මේ නිෂ්පාදනය සිදු කරන්නේ ආකාරය පිළිබඳව වාර්තාවක් සකස් කිරීම සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. රයිට් ඉදිරියට. රයිට්. බලමු. අපිට විද්‍යානුකූලව ප්‍රශ්නාවලියක් සකස් කරන්න ඕනේ පුතේ. ඊට පස්සේ අපි අර අපේ පාසලේ කරපු එකක්නේ ළමුන් සඳහා ගුණාත්මක තත්ත්වයෙන් යුතු උසස් බිස්කට් එකක් නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ අපි. එතකොට අපිට ප්‍රශ්න විද්‍යානුකූලව මේ ප්‍රශ්නාවලිය සකස් කරන්න ඕනේ. ප්‍රශ්නාවලිය අපි බැලුවා. එතකොට සකස් කරන ලද ප්‍රශ්නාවලිය පාසල් ප්‍රජාවට ඉදිරිපත් කරලා ඒගොල්ලොන්ගේ අදහස් ලබා ගන්න පුළුවන්. ඒගොල්ලෝ මේවට කැමති අකමැතිභාවය කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරලා ටික් කරලා ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද? අපිට මේ සකස් කරන ලද ප්‍රශ්නාවලිය පුතේ පාසල් ප්‍රජාවට ඉදිරිපත් කරලා ඒගොල්ලොන්ගේ අදහස් ලබා ගන්න පුළුවන් පාසල. ඊට පස්සේ මේ ලබාගත් අදහස් ප්‍රශ්නාවලිය ඇසුරින් ලබාගත් දත්ත සංඛ්‍යා විද්‍යාත්මකව විශ්ලේෂණය කරන්න ඕනේ පුතේ. ඒ ලබා දුන්න සංඛ්‍යාත්මක අගයන් අනුව පුතේ වැඩිපුරම කැමැත්තක් තියෙන්නේ ඒ අදාළ කරුණු වලට පැනවලට අනුව ප්‍රශ්න වලට අනුව ලබාගත් සංඛ්‍යා විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය කළා පුතේ අපිට මේ අවසන් නිෂ්පාදනය සකස් කර ගැනීම සඳහා සුදුසු අයුරින් කටයුතු සැලසුම් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ඇසුරින් තමයි වාර්තාවක් සකස් කරන්න ඕනේ. හරි. ප්‍රශ්නාවලිය ඇසුරින් ලබාගත් දත්ත සංඛ්‍යා විද්‍යාත්මකව විශ්ලේෂණය කරලා ඇනලයිස් කරලා පුතේ අපිට අන්න ඒ ඇසුරින් වාර්තාවක් සකස් කරන්න පුළුවන්. ඒ ඇසුරින් වාර්තාවක් සකස් කරන්න පුළුවන් දුවේ පුතේ. ඒ අනුව වාර්තාවක් සකස් කරන්න පුළුවන්. අපි යනවා ඊළඟට අමුද්‍රව්‍ය තෝරා ගැනීමට. මේ නව ආහාර නිෂ්පාදනය සඳහා raw materials නැත්නම් අමුද්‍රව්‍ය තෝරා ගැනීමටයි අපි යන්නේ. නිෂ්පාදනයේ කටයුතු සිදු කරන්න කලින් ඒ සඳහා සුදුසු අමුද්‍රව්‍ය අවශ්‍ය දේවල් ටික තෝරා ගැනීම සිදු කරන්න ඕනේ. දුවේ පුතේ අපි දැන් යන්නේ මේ නව නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය තෝරා ගැනීමටයි. මේ බලන්න. වෙළඳ පොලෙහි හඳුනාගත් අවස්ථා සඳහා ආහාර නිෂ්පාදනයේදී අවශ්‍ය අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතුකම්. අපි දැන් වෙළඳ පොලේදී හඳුනාගත් අවස්ථා සඳහා අපි මොනවද සිදු කරන නිෂ්පාදනය කියන එක අනුව ඊට අදාළ ආහාර නිෂ්පාදනයේදී ඒ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු ගැනයි අපි දැන් කතා කරන්නේ. එක තමයි ඒ අමුද්‍රව්‍ය වල ස්වභාවය සහ ගුණාංග අංකය. අමුද්‍රව්‍ය වල ස්වභාවය සහ ගුණාංග ගැන තියෙන්න ඕනේ. එතකොට වැඩ කරන්න පහසුද? easy to workද වෙන්න ඉපැයි. වැඩ කරන්න පහසුද කියන එක. ඒ නිසා ඒවායේ ස්වභාවය සහ ගුණාංග. අංක 2 ආහාරවල ජෛව සුලභතාවය. right? ඒකත් වැදගත් වෙනවා දරුවනේ. හරි. එතකොට උදාහරණයක් විදිහට ප්‍රවර්ධනය කරන ආහාරයේ 105ක ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු විය යුතු නම් එම ප්‍රමාණය සැපයීමට අමුද්‍රව්‍ය වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණ දැනගන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ. මොකද්ද? ප්‍රවර්ධනය කරන ආහාරයේ අලුතින් ප්‍රවර්ධනය කරන ආහාරයේ 105ක ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු වෙන්න ඕනේ. පෝෂණ වගුවත් එක බලද්දී. මේ බිස්කට් එකක් නම් ළමුන් සඳහා ඉදිරිපත් කරන්නේ මේ ප්‍රවර්ධනය කරන ආහාරයේ 105ක ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු වෙන්න ඕනේ. එහෙමනම් එම ප්‍රමාණය ඒ 105ක ප්‍රෝටීන් ප්‍රමාණය සැපීමට අපි මේ එකතු කරගන්න අමුද්‍රව්‍ය වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය දැනගන්න ඕනේ. අය අර ප්‍රෝටීන් නගයක් අපි 105ක ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වෙන්න ඕන කියලා තියෙනවනේ. එහෙනම් ඒ සඳහා ඒ ප්‍රමාණය සැපිය යුතු අමුද්‍රව්‍ය වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය අපි අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ දරුවෝ. අමුද්‍රව්‍ය වල සුලභතාවය පහසුවෙන් සපය ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ අමුද්‍රව්‍ය. දැන් අමුද්‍රව්‍ය නැති වුණොත් එහෙම අමුද්‍රව්‍ය නැතුව මේ වෙනකොට නිෂ්පාදන කීයක් නතර කරලා තියෙනවද අපේ රටේ? ඉතින් අමුද්‍රව්‍ය අපිට පහසුවෙන් ලේසියෙන් සපයා ගැනීමට හැකියාවක් තියෙන්න ඕනේ. ඒවා සුලභ අමුද්‍රව්‍ය වෙන්න ඕනේ. සුලභව තියෙන දුලබයි නම් බලන්නකෝ දැන් එතකොට හරි ගැටලුවක් මේක.
එනිසා මේ සඳහා තෝරා ගන්නා අමුද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකි සුලභ අමුද්‍රව්‍ය වෙන්න ඕනේ පුතේ මේ නිෂ්පාදන කටයුතු සඳහා. මම අර කලින් කිව්වා වගේ මාතර මේක පොළොන්නරුවේ නැතිනේ මාතර ගිහිල්ලා තවත් දෙහි කැලේකට ගිහිල්ලා හොයාගෙන සුද්ධ කරලා ප්‍රොසෙස් කරලා අරගෙන තව යනකොට දවස් ගාණක්. එහෙම බෑ. මේක පොළොන්නරුවේ නැකන පොළොන්නරුව අවටින්ම මේක හොයාගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. එහෙම එකක් සරලවම කියනවා නම්. ඒ කියන්නේ අමුද්‍රව්‍ය වල සුලභතාවය සුලභව මේවා තියෙන්න ඕනේ පුතේ. මේවා සුලභව පවතින්න ඕනේ. හරි? රයිට්. ඒ වගේම අමුද්‍රව්‍ය භාවිතයට පහසු බව අන්න බලන්න. easy to use. අමුද්‍රව්‍ය බලන්නකො අපි කිව්වා පාන් පිටි වගේ දේවල් භාවිතා කරලා අපිට ඕන විදිහට මෙහෙवला අපිට අවශ්‍ය හැඩයට සකස් කර ගැනීම ඕනම දෙයක් කරන්න පුළුවන්. භාවිතා කරන්න පහසු වෙන ද්‍රව්‍ය. එහෙනම් අමුද්‍රව්‍ය භාවිතයට පහසු බව වගේම අමුද්‍රව්‍ය වල මිල අඩු වෙන්න ඕනේ. දැන් නම් මේ කාලේ නම් පාන් පිටි වල මිල ඉහළ ගිහලා තියෙන්නේ. ඒ නිෂ්පාදන කරද්දී අපිට සලකා බලන්න වෙනවා. ඉතින් මේ අමුද්‍රව්‍ය භාවිතයට පහසු බව වගේම මිල අඩු බවත් ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙනම් අපි මේ ටික හයිලයිට් කරමු බලන්න පුතේ. විශේෂයෙන්ම ප්‍රවර්ධනය කරන ආහාරයේ 105ක ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු වෙන්න ඕනේ නම් නේද පුතේ? ඒ ප්‍රමාණය සැපීමට අමුද්‍රව්‍ය වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය දැනගන්න ඕනේ. අපි ඒකයි කිව්වේ ස්වභාවය සහ ගුණාංග සහ දෙවෙනි එක යටතේ තමයි ආහාර වල ජෛව සුලභතාවයේ පවත්වා ගන්න ඕනේ. උදාහරණයක් තමයි ඉදිරියට තියෙන්නේ ප්‍රවර්ධනය කරන ආහාරයේ 105ක ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු වෙන්න ඕනේ නම් ඒ ප්‍රෝටීන් ප්‍රතිශතය කියන්නේ 105ක ප්‍රෝටීන් ප්‍රතිශත ප්‍රමාණය සපයන්න අමුද්‍රව්‍ය වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය දැනගන්න ඕනේ පුතේ. right. අමුද්‍රව්‍ය සුලභව තියෙන්න ඕනේ. ඒ වගේම අමුද්‍රව්‍ය භාවිතයට පහසු වෙන්න ඕනේ. අමුද්‍රව්‍ය වල මිල අඩු වෙන්න ඕනේ. මිල අධික එකක් අරගෙන අපිට කොහොමද නිෂ්පාදනය කරලා මිශ්‍ර නිෂ්පාදනයේ මිලක් තීරණය කරන්නේ? දැන් සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන හොඳම පාරිභෝගික වැඩිම රුචිකත්වයක් තියෙන නිෂ්පාදනය අරගත්තාම අපි ඒ නිෂ්පාදනය සඳහා අපිට වැඩි වියදමක් දීලා අමුද්‍රව්‍ය අරගෙන නිෂ්පාදනය කළා අර සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන මිල දෙන්න බැරි වෙනවනේ. නිෂ්පාදන වියදමත් එක්ක බලලා අපි මේකේ ලාභයක් තීරණය කරන්නේ. මේකේ මිල තීරණය කරන්නේ. ඒක නිසා මතක තියාගන්න ඕනේ. හරි? අමුද්‍රව්‍ය භාවිතයට පහසු වගේම මිල අඩු බව වෙනවා. මිල අඩු අමුද්‍රව්‍ය තමයි නිෂ්පාදනය අපි යොදා ගැනීම සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. හරි. සූත්‍රණය කිරීමට යනවා අපි. ආහාර සූත්‍රණය කිරීමට යනවා. ආහාර සූත්‍රණය කිරීමේදී අනුගමනය කරන අපි ආහාර නිෂ්පාදනයේ ගුණාංගය නිර්ණය කරන්න පුතේ. right? ආහාර නිෂ්පාදනයේ ගුණාංග නිර්ණය කිරීම. අමුද්‍රව්‍ය වල සංයුතිය කන්ටෙන්ට් එක. ඒවායේ ගුණාත්මක බව. ඒ වගේම මිල පිළිබඳ කරුණුත් මේකෙදි හොයන්න ඕනේ. අමුද්‍රව්‍ය වල සීමාවන්. ඒ කියන්නේ තෝරාගත් අමුද්‍රව්‍ය වලින් කොපමණ ප්‍රමාණයක් එකතු කරනවද යන්න නිර්ණය කරන්න. සූත්‍රණය කිරීමේදී ආහාර සූත්‍රණය කිරීමේදී අනුගමනය කරන පියවර ගැන කතා කරද්දී ආදරණීය දුවේ පුතේ අපිට ආහාර නිෂ්පාදනයේ ගුණාංග නිර්ණය කරන්න වෙනවා. හරි? එතනදී අමුද්‍රව්‍ය වල සංයුතිය කන්ටෙන්ට් එක අන්තර්ගතයේ කොහොමද අමුද්‍රව්‍ය එකතු කරලා තියෙන විදිය. ඒ වගේම අමුද්‍රව්‍ය වල ක්වොලිටි එක වගේම මිල පිළිබඳව මේ සූත්‍රණයේදී අපි කරුණු හොයන්න ඕනේ. අමුද්‍රව්‍ය වල සීමාවන්. ඒ කියන්නේ මොකද්ද? තෝරාගත් අමුද්‍රව්‍ය වලින් කොපමණ ප්‍රමාණයක් එකතු කරනවාද කියන එක. එකතු කරගත්ත නිෂ්පාදනයේ සඳහා තෝරාගත් අමුද්‍රව්‍ය වලින් ඒවා කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනයේ සඳහා එකතු කරනවාද කියන එක පිළිබඳව අපි අනිවාර්යයෙන්ම පැහැදිලිවම දුවේ පුතේ නිර්ණය කළ යුතුයි. right. හරි. එතනදී ප්‍රමාණාත්මක තාක්ෂණයේ භාවිතය. right. අපිට පුළුවන් මේ සඳහා ප්‍රමාණාත්මක තාක්ෂණයේ භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට රේඛීය ක්‍රමලේඛනයක්, linear programming එකක්. ඒ වගේම පරීක්ෂණාත්මකව සැලසුම් කරණය කරන්න පුළුවන් experimental design එකක්. හරි? රේඛීය ක්‍රමලේඛනයක් නැත්නම් linear programming එකක්. එහෙම නැත්නම් පරීක්ෂණාත්මක සැලසුම් කරණය experimental designing එකක් කරන්න පුළුවන්. ඒ වගේම මිශ්‍ර කිරීම සැලසුම් කරණය mixing design එකක් කරන්න පුළුවන්. right? ප්‍රමාණාත්මක තාක්ෂණයේ භාවිතය සඳහා උදාහරණයි පුතේ තියෙන්නේ. රේඛීය ක්‍රමලේඛනයක් භාවිතා කරන්න පුළුවන්. එක පරීක්ෂණාත්මක සැලසුම් කරණයක් කරන්න පුළුවන්. මිශ්‍ර කිරීම සැලසුම් කරණයක් කරන්න පුළුවන්. හරි.
ඊට පස්සේ අපිට ආහාරයේ ඉන්ද්‍රිය ගෝචරතාවය ඇගීම සිදු කරන්න පුළුවන්. අපි නව ආහාරයක් අලුතින් නිෂ්පාදනයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට පෙර ඉන්ද්‍රිය ගෝචරතා ඇගීමක් සිදු කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂකවරුන් යොදා ගන්න. ඔවුන්ට විශේෂිත පත්‍රිකා දීලා ඒවා පත්‍රිකා තුල විශේෂිත පත්‍රිකා තුල ඒවා සටහන් කිරීමක් කරන පුතේ මෙතනදී වුණ ආහාර නිෂ්පාදනයක් අපි නිෂ්පාදනයක් වෙළඳපොළට ඉදිරිපත් කරන්න කලින් මේ කටයුතු සිදු කරන්නේ ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂකවරුන් යොදා ගන්න. ඒ සඳහා සුදුසු විද්‍යාගාරයක් තුළ සුදුසු ප්‍රශස්ත තත්ත්ව, ආර්ද්‍රතා තත්ත්ව, උෂ්ණත්ව තත්ත්ව ප්‍රශස්ත මට්ටමේ පවත්වා ගන්න ඕනේ පුතේ. හරි දුම්බීම බුලත් තිර කෑම වගේ පුරුදු වලට මත්ද්‍රව්‍ය භාවිතය වගේ මත්ද්‍රව්‍ය භාවිතය වගේ පුරුදු වලට ඇබ්බැහි නොවෙච්ච පුද්ගලයන් වෙන්න ඕනේ පුතේ. වයස සීමාවත් වෙනවා. වයසක අයගේ සංවේදීතාවය අඩුයි. නිසා වයස ප්‍රමාණයකුත් අපි ඒකේ සලකා බලනවා. වයසට යනකොටත් සංවේදීතාවය විවිධ හේතු සඳහා අඩු වෙනවනේ පුතේ. right? ඒ වගේ අහිතකර පුරුදු වලට පුරුදු නෝච්චය වෙන්න ඕනේ පුතේ. right? ඒ සඳහා විශේෂිත විද්‍යාගාරයක් තියෙන්න ඕනේ කියලා අපි කිව්වා. අපි බලමු ක්‍රමානුකූලව කතා කරමු එතකොට. එහෙනම් මේ විශේෂයෙන්ම ආහාරයේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීම ගත්තාම අලුතින් ආහාර නිෂ්පාදනයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට පෙර අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය ගෝචරතාවයේ ඇගීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඇයි ඉන්ද්‍රිය ගෝචරතාවයේ ඇගීම සිදු කරන්නේ මොන වගේ අවස්ථාවලද? එකක් නව ආහාර නිෂ්පාදනයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට පෙර. ඉන්ද්‍රිය ගෝචරතාවය කියන්නේ මොකක්ද කියලා අපි බලන්නේ. ඉන්ද්‍රිය ගෝචරයි කියන්නේ මොනවද? මිනිසාගේ පංචේන්ද්‍රයන් ඇස, කන, නාසය, දිව, ශරීරයනේ සම අල්ල බලන්නේ ටෙක්ස්ට් එක බලන්නේ අපි. ඇහෙන් පෙනුම බලන්නේ අපි. ඇහෙන් පෙනුම බලන්නේ. ගඳ සුවඳ නාසයෙන් බලන්නේ ඔඩෝ එක. රසය අපි දිවෙන් බලන්නේ නේ. දැන් රස බලන්නේ දිවෙන් අපි නේ. අල්ලලා බලලා නාම මේක නම් හොඳයි නේ. හොඳ මේද හොඳයි. කඩලා බලලා අපි කියනවා මේක නම් බිස්කට් එකක් නම් අලුත් නේ. හරි ඒ වගේ දේවල්. එහෙනම් ඉන්ද්‍රිය ගෝචරතාවය කියන්නේ මොකද්ද පුතේ? මිනිසාගේ පංචේන්ද්‍රයන් ආශ්‍රයෙන් ලබා ගන්න ඇස, කන, නාසය, දිව, සම අල්ලලා බලන්න. පංචේන්ද්‍රයන් ආශ්‍රයෙන් ලබා ගන්න. එහෙනම් අපි ඒක හයිලයිට් කරගෙන යමු. මිනිසාගේ පංචේන්ද්‍රයන් ආශ්‍රයෙන් ලබා ගන්නවා. මොනවද? සංවේදන උපයෝගී කරගනිමින් පුතේ අපි ආහාරයේ කඩංගු ගුණාංග සහ එහි ස්වභාවය පිළිබඳ නිගමනවලට එළඹීමේ ක්‍රමවේදයක් දුවේ පුතේ. එහෙනම් දුවේ පුතේ මිනිසාගේ පංචේන්ද්‍රයන් ආශ්‍රයෙන් ලැබෙන සංවේදනයි උපයෝගී කරගන්න. බලන්න පුතේ මිනිසාගේ පංචේන්ද්‍රයන් ආශ්‍රයෙන් ලබා ගන්නා කවුද? සංවේදන උපයෝගී කරගනිමින් ආහාරයක අඩංගු මොනවද පුතේ? ආහාරයක අඩංගු ගුණාංග සහ එහි ස්වභාවය පිළිබඳ නිගමනවලට එළඹීමේ ක්‍රමවේදය තමයි පුතේ අපි කියන්නේ ඉන්ද්‍රිය ගෝචරතාවය කියලා. ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතාවය කියන්නේ අන්න ඒකටයි පුතේ. ඉන්ද්‍රිය ගෝචරතාව මැනීමට උපයෝගී කරගන්නා ඉන්ද්‍රියන් මේ පෙනුම. පෙනුම අපි යොදා ගන්න අපියරන්ස් එක නේ. අපි ඇහෙන් බලලා තමයි ඒක කියන්නේ. අපියරන්ස් එක පෙනුම. ඊට පස්සේ රසය සහ ස්වාදය ටේස්ට් එකයි ෆ්ලේවර් එකයි කියලා. ෆ්ලේවර් එකයි මේ පුතේ. රසයයි ස්වාදයයි පුතේ. රසය දිවෙන් නේද පුතේ? ස්වාදය නැත්නම් අපේ ටේස්ට් ෆ්ලේවර් එක. ඊට පස්සේ ගන්ධය නාසයෙන් නේද පුතේ? ඔඩෝ එක. ඊට පස්සේ පුතේ ටෙක්ස්ට් එක. සමින් ටෙක්ස්ට් එක ටච් කරලා නේ අපි බලා ගන්න. මෙන්න පුතේ ඉන්ද්‍රිය ගෝචරතාවය මැනීමට උපයෝග කරගන්නා ඉන්ද්‍රියන් පුතේ. පෙනුම සඳහා අපි ඇස භාවිතා කරනවා. රසය සහ ස්වාදය සඳහා දිව භාවිතා කරනවා. ගන්ධය සඳහා නාසය, වයිනය සඳහා අපි සම අල්ලලා බලලා ටෙක්ස්ට් එක ටච් කරලා තමයි බලලා අපි ඒක කියන්නේ. ඉන්ද්‍රිය ගෝචරතාවය මැනීමට උපයෝග කරගන්නා ඉන්ද්‍රිය. right. ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතාවයේ වැදගත්කම් ටිකක් බලමු පුතේ හොම්මෝ. ඇයි ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතාවය වැදගත් වෙන්නේ කියලා? ආහාරයක පවතින ගුණාංග සහ එහි ස්වභාවය අඳුර ගන්න. ඔව්. ඉන්ද්‍රිය ගෝචරතාව පරීක්ෂා කිරීම මගින් ආහාරයක අඩංගු ආහාරයක තියෙන ගුණාංග සහ ආහාරයේ ස්වභාවය නේචක පිළිබඳව අපිට දැනගන්න පුළුවන්. නරක් වෙලාද මොකද කියන එක පිළිබඳව අපිට මේ ඇලෙනව තුළුයිද කල් තියා ගන්න කල්ලිකුත් වෙලාද කියන ගැන අපිට අදහසක් ගන්න පුළුවන්. ආහාරයක පවතින ගුණාංග සහ ස්වභාවය අඳුන ගන්න පුළුවන්. 1 2 ආහාර වර්ග කිහිපයක ඇති ගුණාංග සැසඳීම කරන්න පුළුවන් එකෙන් අපිට. 3 ආහාරයේ තත්වය
ආහාරයේ වැඩි දියුණු කිරීමට අවශ්‍ය ගුණාංග හඳුනා ගන්නත් පුළුවන් ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂණ මගින්. ආහාරයේ රසත් බලනවානේ. පාට වෙනස් වෙන්න ඕන නම් නේද පුතේ? ටෙක්ස්ට් එක වෙනස් වෙන්න ඕන නම් ඒවා කියන්න පුළුවන්. ඊළඟට ආහාරයක් නිෂ්පාදනයට සුදුසුද නුසුදුසුද කියලා තීරණය කරන්න පුළුවන්. පහ අවශ්‍යතාවයට අනුකූලව ආහාරයක් නිෂ්පාදනය වේද යන්න නිගමනයටත් වැදගත් වෙනවා. ඉන්ද්‍රිය ගෝචරතා ගැනීමේ වැදගත්කම් ටිකයි දුවේ පුතේ අපි කතා කරේ. එකක් ආහාරයේ තියෙන ගුණාංග සහ එහි ස්වභාවය අඳුර ගන්න පුළුවන්. ආහාර වර්ග කිහිපයක තියෙන ගුණාංග සංසන්දනය කරන්න පුළුවන්. ආහාරයේ තත්ත්වය ආහාරයේ වැඩි දියුණු කිරීමට අවශ්‍ය ගුණාංග මොනවද කියන එක හඳුනා ගන්න පුළුවන්. ආහාර නිෂ්පාදනයට සුදුසු ආහාරයක් නිෂ්පාදනයට සුදුසුද නුසුදුසුද කියන එක තීරණය කරන්න පුළුවන්. අවශ්‍යතාවයට අනුකූලව ආහාරයක් නිෂ්පාදනය වේද යන්න නිගමනය කරන්න පුළුවන්. අවශ්‍යතාවයට අනුව ආහාරයක් නිෂ්පාදනය වෙනවද කියන එක පිළිබඳව අපිට නිගමනයකට එන්න පුළුවන්. හොඳයි දයාබර දුවේ පුතේ අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයේ 4 වන කොටසත් එක්කයි දුව පුතාලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ පුතේ. අපි දැන් කතා කරමින් ඉන්නේ මේ ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් පුතේ. අපි බලාපොරොත්තු වුණා ඉදිරි කොටසෙන් මේ ඉන්ද්‍රිය ගෝචරතා පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයන් ගැන අපි කතා කරා පුතේ. ඊළඟට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් මේ ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ සම්බන්ධයෙන් ඒවා පරීක්ෂා කරන ඒ පරීක්ෂණ සිදු කරන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර ඊළඟ කොටසත් එක්ක දුර පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.